ඔන්න මේ විදිහට දැන් මොකක් හරි සිටුේෂන් එකක් අපිට මෙන්න මෙහෙම සිටුේෂන් එකක් තියෙනවා කියලා දීලා තියෙනවා. හරිද? ඒකට අනුව අපි truth table එක හදාගෙන ඊට පස්සේ truth table එකෙන් boolean expression එක අරගෙන ඒ එන boolean expression එක simplify කරලා ඊට පස්සේ අපිට logic circuit එක අඳින්න තියෙනවා. හරි. හරි. ඔන්න දැන් මම මෙන්න මේ problem එක බලන්න. ඔයගොල්ලෝ මේවා හරියට අහගෙන ඉන්න. හරිද? මේ උගන්වන වෙලාවට වෙන ඒවා ඔළුවේ තියාගෙන මේක නිකන් මේක දිහා බලාගෙන ඉන්න එපා. හරි මං කිව්වනේ දැන් ඔයගලන්ට වෙන ඔප්ෂන් එකක් නැහැ කියලා. ඒකින්ද මේ කරන එක ඕන කමින් අහගෙන ඉන්න. A bank vault has 3 locks with a key for each lock. vault එකක් තියෙනවලු බැංක් එකක. ඒගොල්ලොන්ගේ ඔය මොනවා හරි valuable ඒවා දාන්න. ඒකේ තියෙනවලු මේ වගේ locks 3ක්. මේ වගේ locks 3ක් තියෙනවලු. මේ වගේ locks 3ක් තියෙනවලු. මේ door එක open කරන්න නම් මේ ඉතින් door එකේ handle එක මේ door එක open කරන්න නම් අඩු ගානේ මේ locks දෙකක්වත් මේවට වෙනම keys තියෙනවලු. මේකට ඊළඟට මේකටත් වෙනම key එකක් තියෙනවා. මේ locks තුනෙන් දෙකක්වත් keys දාලා අරින්න ඕනෙලු. හරිද? මේ තුනම ඕනේ. තුනෙන් දෙකක්වත් අඩු ගානේ අරින්න ඕනෙලු. හරිද? නැත්නම් මේ door එක open කරන්න බෑ. එතකොට මේ keys තුන තියෙන්නේ දැන් බැංක් එකේ 3 දෙනෙක් ඉන්නවා ABC කියලා. අන්න ඒ 3 දෙනා ළඟ තමයි මේ keys තියෙන්නේ. කවුද ඒ 3 දෙනා? මේ කියන එක හොඳට අහගෙන ඉන්න. The key X. දැන් මෙතන වෙන අකුරුනේ තියෙන්නේ. මම පොඩ්ඩක් මේක මකලා. key X. X කියලා key එකක් තියෙනවා. The key X is owned by bank manager. Bank manager. මාපු දෙක ලියනවා bank manager ට තමයි X කියන key එක තියෙන්නේ. X කියන key එක තියෙන්නේ bank manager ට. ඊළඟට Y කියන key එක key Y is owned by the senior bank teller. senior bank teller කියලා කෙනෙක් ඉන්නවා. එයාට තමයි මේ Y කියන key එක තියෙන්නේ. මම එයාට SBT කියලා දානවා. ඊළඟට the key Z කියලා key එකක් තියෙනවා. key Z is owned by the trainee bank teller. trainee bank teller. එතකොට මෙතන 3 දෙනෙක් ඉන්නවා. මෙයා වෙන්න ඕන bank manager senior කෙනා ඊළඟ level එකේ ඉන්නේ කවුද senior bank teller ඊළඟ පල්ලෙහාම level එකේ ඉන්නේ trainee bank teller. එතකොට in order to open the vault door at least 2 people must insert their keys into the assigned locks at the same time. දෙන්නෙක් එකපාර මේ keys insert කරොත් විතරලු මේ door එක open වෙන්නේ. හැබැයි මේ වගේ special case එකක් තියෙනවා. හැබැයි ඕනම දෙන්නෙක් දැම්මොත් open වෙන්නේත් නැහැ. The trainee bank teller can only open the vault when the bank manager is present in opening. Bank manager, the trainee එකනට මේ door එක open කරන්න පුළුවන් bank manager ත් එක්ක විතරයි. මෙන්න මේ senior bank teller කියන එකනත් එක්ක open කරන්න බෑ. අනිවාර්යයෙන්ම bank manager එක විතරයි මේ door එක open කරන්න පුළුවන්. trainee එකනට මේ door එක open කරන්න ඕන නම් එයා key එක insert කරන්න ඕනේ bank manager ත් එක්ක. එයා senior bank teller එක්ක මේ key එක insert කරොත් door එක open වෙන්නේ නැහැ.
එතකොට ඒක අපි මතක තියාගන්න ඕනේ. එතකොට මේ විදිහට දීලා තියෙනවා determine the truth table for such digital locking system. අපිට truth table එක හදන්නලු මෙන්න මේ situation එකට. ඒකේ තියෙනවා x කියන්නේ bank manager key, y කියන්නේ senior bank teller, z trainee bank tellers key. එහෙනම් තුනක් තියෙනවා. ඊළඟට දැන් මෙතන අපි මේවා තමයි inputs. x y z කියන තුන තමයි inputs. මේකේ output එක තමයි මේගොල්ලෝ මේ x y z කියන්නේ keys. මේ keys තුනේ combinations අනුව මේ door එක මේ wall door එක open වෙනවද නැද්ද කියන එක තමයි මේක output column එක. මොකද්ද වෙන්න ඕන output එක? door එක open වෙනවද? door එක close වෙලා තියෙනවද? door එක open වෙලා නම් open state එකේ තියෙනවා නම් එහෙනම් එකයි කියලා ගන්නවා. door එක open වෙනවා නම් එකයි කියලා ගන්නවා. door එක close වෙලා තියෙනවා නම් 0 කියලා ගන්නවා. අපි 0 කියලා assume කරනවා. key එක insert කළා නම් key inserted state එක key එක insert කළා නම් එකයි කියලා ගන්නවා. key එක insert කළා නැත්නම් lock එකට not inserted state එක 0 කියලා ගන්නවා. හරි. හරි මම කොහොම හරි මේක හෙට දවස් ඇතුළත මේක අප්ලෝඩ් කරන්න. මේක ඔයගොල්ලෝ බලන්න පස්සේ. මෙතන නැති අයට බලන්න පුළුවන් වෙනවා හෙට දවස් ඇතුළත දාන්න. හරි. එතකොට දැන් මෙතන XYZ කියලා input combinations තුනක් තියෙනවා. මේ XYZ කියලා input තුනක් තියෙනවා. එතකොට input තුනක් තියෙනකොට combinations කීයක් තියෙනවද? Number of combinations equals 2 to the power number of inputs. එතකොට දෙකේ තුන number of possible combinations 8ක් තියෙනවා. එතකොට අපි මේ 8ට අපි මේ විදිහට truth table එකේ මේ values arrange කරගන්නවා. මේ bit pattern එක දන්නවනේ ඒක ගන්න විදිය. හරි. දැන් අපි බලන්න යන්නේ මේ output එක මොකද්ද වෙන්නේ? මේ වෙලාවේදී දැන් situations 8ක් තියෙනවා. combinations 8 වෙන්න පුළුවන් situations 8ක් තියෙනවා. එතකොට ඒ situations වලදී අපි check කරන්න ඕනේ මේ door එක open වෙනවද නැද්ද කියලා. හරි. මේ 0 කියන්නේ key එක insert කරලා නැහැ. not inserted. x කියන්නේ bank manager. මම මෙතන දානවා bank manager. ඊළඟට මේ y කියන්නේ senior bank teller. z කියන්නේ trainee bank teller. හරි. එතකොට මේ තුන් දෙනාම key එක insert කරලා නැහැ. ඔයගන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. 0 කියන්නේ මේ තුන් දෙනාම මේ lock එකට මේ key එක insert කරලා නැහැ. එතකොට door එක කොහොමත් open වෙන්නේ නැහැ. ඒ කියන්නේ door එක open වෙන්නේ නැහැ කියන්නේ 0. අපි කියලා තියෙනවා door එක close state එක 0 කියලා. ඊළඟට trainee bank teller විතරක් මේක 0 bank manager key එක insert කරලා නැහැ. senior bank teller insert කරලා නැහැ. හැබැයි මෙතන එක වෙලා තියෙනවා. trainee bank teller key එක insert කරලා තියෙනවා. එයාට කීයටවත් කොහොමත් මේක ඇරෙන්න මේ cupboard එක ඇරෙන්න at least keys දෙකක් insert කරලා තියෙනවා. එක්කෙනෙක් insert කරා කියලා කොහොමත් මේක open වෙන්නේ නැහැ. හරි. එතකොට මේක door එක open වෙන්නේ නැහැ. මෙතනත් එක්කෙනයි key එක insert කරලා තියෙන්නේ මේ combination එක බැලුවොත්.
කොහොමත් මේ door එක open වෙන්නේ නැහැ. එතකොට 0. ඔන්න දැන් මෙන්න මේ case එකේදී මේ situation එකේදී senior bank telai trainee bank telai key එක insert කරලා තියෙනවා. door එක open වෙන්න ඕනේද නැද්ද? මට මෙතන ඉන්න කවුරු හරි කියන්න බලන්න මේ door එක open වෙන්න ඕනේද නැද්ද? වැඩි. මේක open වෙන්න බෑ. මොකද අපි කියලා තියෙනවා දැන් දෙන්නෙක් මේ key එක insert කරනවා. හැබැයි මෙතන special rule එකක් තියෙනවා. ඒ මම මේක කහපාටින් highlight කරලා තින්නේ. මේකේ කියලා තියෙනවා trainee bank tellerට මේ senior bank teller එක key එක දැම්මට මේ door එක open කරන්න බෑ කියලා. එතකොට අපි logic circuit එක design කරන්න ඕනේ මේ විදිහට. මේක open වෙන්නේ නැති විදිහට. එතකොට අපි decide කරනවා මේක 0 කියලා. ඊළඟට bank manager විතරක් key එක insert කරලා තියෙනවා. අනිත් දෙන්න insert කරලා නැහැ. bank managerට විතරක් මේක තනියම අරින්න බෑ. එතකොට door එක open වෙන්නේ. එතකොට මේ situation එකේදී bank manager trainee bank tellerයි key එක insert කරලා තියෙනවා. එතකොට ඇරෙන්න ඕනේ. trainee bank tellerට පුළුවන් bank managerත් එක්ක එකතු වෙලා මේක open කරන්න. එතකොට හරි. ඊළඟට bank managerයි senior bank teller. එතකොටත් ඇරෙන්න ඕනේ. ඊළඟ මේ තුන් දෙනාම key එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එතකොටත් open වෙන්න ඕනේ. එතකොට මේ open වෙන situations කීයක් අපිට හම්බුණාද? කීයක් හොයාගන්න පුළුවන් වුණාද මේ door එක open වෙන situations 3ක්. මෙන්න මේ situations අන්තිම last situations combinations 3ට තමයි මේ door එක open වෙන්නේ. දැන් අපිට පුළුවන් මේ logic circuit එක design කරන්න sum of product circuit එකක් විදිහට. එතකොට අපි මේ output column එක වෙච්ච ඒවා තමයි based කරගන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ sum of product min terms තමයි මෙතනට ගන්න වෙන්නේ. අපි product of sum එකක් විදිහට මේ ගන්නවා නම් product of sum based circuit එකක් හදනවා නම් අපි මේ zeros based කරගෙන තමයි මේ output column එකට ඇවිල්ලා තියෙන zeros based කරගෙන තමයි මේ boolean expression එක ගන්න. එතකොට ඒක ඇවිල්ලා product of sum boolean expression එකක් වෙනවා. Then product of some boolean expressions simplify කරන boolean algebra වලින් simplify කරන්න ගියාම ටිකක් complex දිග වැඩි වෙනවා, steps ගන්න වැඩි වෙනවා, calculations වැඩි වෙනවා. ඒකින්ද මෙන්න මේ min terms අරගෙන sum of product boolean expression එකක් විදිහට මේක simplify කරන ඒක තමයි ගොඩක් lazy. ඒකින් තමයි මේකේ min terms ටික හදා ගන්නවා. එතකොට කොහොමද min terms ගන්න හැටි මම කලින් session එකක කියලා දුන්නා. මෙතනට එන්න ඕනේ මොකද්ද? මෙතනට මේ තුනම වැඩි වෙලා 1 එන්න නම් x මෙතන බිඳුව තිබ්බොත් මෙතනට 1 එන්නේ නැහැනේ. ඒකින්ද මෙතන y ගන්නෙ නැතුව y bar කියලා ගන්නවා. මම මෙතන dash එක දාලා තියෙන්නේ. bar එක වෙනුවට මේ word එකේ bar එක ගන්න ටිකක් අමාරුයි. මේ එකයි මම මෙහෙම දාලා තියෙන්නේ. මට lazy dash එක දැම්මහම ඊළඟට z වලට එක තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. ඊළඟ combination එකේදී x එකයි y එකයි. එතකොට x into y into z බිඳුව. දැන් එකේවා බිඳුවෙන් වැඩි වුණොත් මෙන්න මේ output column එකට එක එන්නේ නැති හින්දා මම නිකන් z ගන්න නැතුව z bar කියලා ගන්නවා. xy z bar. ඊළඟට last column එකේදී තුනේම තියෙන්නේ එකේ ඒවා. එතකොට මේක එක් වරක් එක එකයි output එකට මේ අපිට කෙලින්ම xyz කියලා කිසිම එකකට bar එකක් එන්නේ නැහැ. xyz කියලා ගන්න පුළුවන්. මේවා තමයි min terms. එතකොට දැන් අපි තාම boolean expression එක ලිව්වේ නැහැ. boolean expression එකට මොකද්ද අපි ගන්න කොහොමද ලියන්නේ boolean expression එක? boolean expression එක ලියන්නේ මේ විදිහට. මොකද්ද output එක මොකද්ද? f. output එක f equals නිකම් මේක ලියාගෙන යන්නේ මේ විදිහට x
y bar z plus xy z bar plus xy z කියලා හිම නිකන් ලියාගෙන යන්න. එතකොට වැරදි. එතකොට මේ අපි මාකින් යනකොට අපිට කියලා තියෙන්නේ එකට ලකුණු දෙන්න එපා. නිකන් ලියලා තිබ්බොත් මේ SOP එකට ලකුණු දෙන්න එපා. මේකට ලකුණු ගන්න ඕන මොකක්ද? output එක මොකද්ද? මෙතන කියලා තියෙන output එක මොකද්ද? f. දැන් මෙතන අපි දීලා තියෙන f කියලානේ. output එක f කියලා තමයි මෙතන දීලා තියෙන්නේ. එහෙම නැතුව f නැතුව වෙන ඒවා ලිව්වොත් ඒත් වැරදි. දීලා තියෙන එක නැතුව මෙතන x කියලා මොකක් හරි ලිව්වොත් ඒත් වැරදි. ඒකින්ද දීලා තියෙන එක ලියන්න. හරි. ඔන්න දැන් අපි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ගත්තා. අපි මේක හරියට කරොත් දැන් අපිට ලකුණු කීයක් තියෙනවද? මේ වෙනකොට truth table එකට ලකුණු 5යි. ඔන්න මේ ලකුණු වෙන විදිහ. truth table එකේ මෙන්න මේ labels හරියට නම් කරනවට ලකුණක් හම්බ වෙනවා. input labels ඔයගොල්ලන්ට කැමති labels දාන්න බෑ. මේගොල්ලෝ දීලා තියෙන labels ඒ විදිහට දාන්න ඕන. හරිද? labels හරියට මෙතන ලියලා තියෙනවට මේ labels වලටයි output column එක ඒගොල්ලෝ කියලා තියෙන අකුර දාන්න ඕනේ. නැත්තම් output කියලා දාන්න ඕනේ. එකපාරක් output කියලා නිකන් දුන්නට ලිව්වට ලකුණු දුන්නෙත් නැහැ. ඒකින්ද ඒගොල්ලෝ මොකක් හරි අකුරක් කියලා තියෙනවා නම් F කියලා volt F බල්බ් එකක් පත් වෙනවා නම් bulb B කියලා මොන හරි දීලා තියෙනවා නම් ඒ අකුර මෙතනට දාන්න. ඒ ටික හරියට කරලා තියෙනවා නම් ඒ අර මේ combinations මේ bit pattern එක හරියට design කරලා තියෙනවා මේ ලියලා තියෙනවා නම් ඒකට ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ ඊටු ලකුණු තව 4ක් දෙනවා. මෙන්න මේ min terms ටික හරියට මේ output එක හරියට ලියලා තියෙනවා. ඊළඟට SOP එකේ එතකොට එතන ලකුණු 5යි. SOP එකට ලකුණක් හම්බ වෙනවා. ඒකෙත් මෙන්න මේ output equals කියන එක හරියට තියෙනවා. එතකොට මේ ටික හරියට ගන්නවා ලකුණු 6ක් මේ වෙනකොට මේ ටිකට ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මේක simplify කරන්න ඕන. අපිට පුළුවන් මේ මම ඔයගලන්ට පෙන්නන්නයි simplify කරන්න කියලා. මම වෙන incident එකක් කරගෙන පෙන්නන්න. මම ඒක explain කරන්න යන්නේ නැහැ. මේකේ තියෙනවා අපිට කියනවා digital මේ logic circuit එකක් හදන්නලු එකේ 0 to 15 වෙනකන් තියෙන digits වල මේ numbers වල prime numbers detect කරන්න හොයන් මේ circuit එකක් design කරන්නලු. එතකොට අපිට මොනවද තියෙන prime numbers මුලින්ම හම්බ වෙන prime number එක number 2 3 5 7 ඊළඟට 11 තියෙනවා 13 තියෙනවා ඔය ටික තමයි prime numbers. හරිද? අපි input කරොත් switches වලින් input කරොත් ඒ කියන්නේ අපි switches 4ක් තියෙනවා. අපි 7 input කරනවා. හරි 7 input කරනවා. 7 input කරන්නේ මම මෙන්න මේ switch එකට 7 කියන්නේ binary වලින් switches 4ක් තියෙනවානේ. මේ 7 කියන්නේ මේකනේ binary වලින් bits 4කින් ලියනවා. මම මේ switch එකෙන් එක input කරනවා. මේකෙනුත් මේ switch එක on කරනවා. මේ switch එක on කරනවා. මේ switch එක on කරනවා. මේක off කරලා තියෙනවා. එතකොට මේකට input වෙන්නේ මේ logic circuit එකට input වෙන්නේ 7. එතකොට එයා detect කරන්න ඕනේ මේක prime number එකක් නම් මේ bulb එක පත්තු වෙන්න ඕනේ. හරි. අපි හිතමු 4 කියන්නේ 100 නේ නේද? 100 මේක bits 4කින් පෙන්නන්නේ මේ විදිහට. එතකොට මම මේ switch එක off කරලා තියෙනවා. මේ switch එක off කරලා තියෙනවා. මේ switch එක on කරනවා. මේක off state එකේ තියෙනවා. එහෙම කරොත් මේ circuit එකට
මේ සර්කිට් එකට ඉන්පුට් වෙන්නේ 4 කියලා. එතකොට මේ ලයිට් එක පත්තු වෙන්න බෑ. මොකද ඒක ප්‍රයිම් නම්බර් එකක් වෙන්නේ නැති හින්දා. හරි. දැන් කොහොම හරි අපි ට්‍රූත් ටේබල් එකක් හදලා අපිට මේ විදිහට අපිට මින් ටර්ම්ස් ගොඩක් ආවා. මම මේ ට්‍රූත් ටේබල් එක දැන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ. මේක ගන්න කොහොමද කියලා. මේ වගේ මින් ටර්ම්ස් ගොඩක් ආවා. ඒ මින් ටර්ම්ස් වලින් ආවා අපිට දිග බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක්. දිග බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ආවා මේ විදිහට. හරි. මම මේ තියෙන සිම්ප්ලිෆයි කරන්න නැතුව බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. මම ඕකට ලොජික් සර්කිට් එක ඩිසයින් කරොත් දැන් මට මේකෙන් පේනවා මට ඕනේ මේකට AND gates කීයක් ඕනේද මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ඩිසයින් කරන්න මට AND gates 1 2 3 4 5 6 AND gates 6ක් යනවා ඊළඟට එක AND gate එකක් ගත්තොත් ඒ එක AND gate එකකින් input කීයක් ගන්නවද 1 2 3 4 inputs එක AND gate එකකින් inputs 4ක් ගන්න. OR gate එකක් ඕනේ. මේ ඔක්කොම අන්තිමට එකතු වෙනවනේ. එතකොට input කීයක OR gate එකක් ඕනේද? input 6ක OR gate එකක් ඕනේ. මේ වගේ 6ක් input කරන්න පුළුවන් විදිහට OR gate එකක් ඕනේ. එතකොට මේ විදිහට තමයි මේ not gates 5ක් ඕනේ. දැන් මේ දිග බූලියන් එක්ස්ප්‍රෙෂන් එක යූස් කරලා අපි මේ සර්කිට් එක ඩිසයින් කරොත් මේ වගේ කම්ප්ලෙක්ස් සර්කිට් එකක් එනවා. හරිද? මේ වගේ එතකොට අපිට මේ ගන්න වෙනවා මේ සර්කිට් එක හදන්න බඩු ගන්නකොට මේ වගේ items components ගොඩක් ගන්න වෙනවා. මම මේ OR gates ගොඩක් දාලා තින්නේ අර logic multimedia logic software එකේ maximum ගන්න පුළුවන් ඒක මේ OR gate එකකට 4යිනේ. එතකොට ඒක හින්දා තමයි මම මෙතන logics මේ OR gates 3ක් දාලා තින්නේ. එකපාර 6ක් දෙන්න බැරි හින්දා. එකකට 3 ගානේ දීලා අන්තිමට තව OR gate එකක් දාලා ඒ දෙක combine කරලා තින්නේ. හරි. මම මේක simplify කරා. මෙච්චර දිග boolean expression එකක් simplify කරන්න මම මේ boolean algebra නැතුව k-maps use කරා. මම දැන් k-maps මෙතන explain කරන්න යන්නේ මේක simplify උනේ කොහොමද කියලා k-maps වලින්. හරි කොහොම හරි simplify වෙලා මට ආවා මෙන්න මේ වගේ boolean expression එකක්. a b bar c plus a bar c a bar cd plus b c bar d කියලා boolean expression එකක් ආවා. දැන් කලින් boolean expression එකේ මේ product terms 6ක් තිබ්බා. දැන් මේක simplify කරාට පස්සේ මේකේ product terms 3යි තියෙන්නේ. කලින් 6ක් තිබ්බා. දැන් මේක 3කට අඩු වෙලා තියෙන්නේ. ඒකම මේ product term එකක් කියන්නේ AND gate එකක් නේ. මේ AND gate එකට කලින් AND gate එකකට input 4ක් තිබ්බා. input 4ක් තිබ්බා. දැන් මේක reduce වෙලා තියෙනවා AND gate එකකින් ගන්න මේ AND gate එකකට දෙන්න ඕනේ inputs 3යි. ඊළඟට not gates. ඔන්න මම මේ simplify කරපු boolean expression එකට and මේ logic circuit එක. අරකම තමයි දැන් ඒකේ අඩු වෙලා තියෙන්නේ components අඩු වෙලා AND gates 4යි. so මෙතන 4ක් තියෙනවද? මෙතන 4ක් තියෙනවනේ මේ මට එකක් මිස් වෙලා sorry. මෙතන product terms 4ක් තියෙනවා. එතකොට AND gates 4ක් එනවා. කොහොම හරි කලින් තිබ්බේ 6යි. දැන් තියෙන්නේ 4යි. ඊළඟට කලින් not gates කීයක් තිබ්බද? not gates 5ක්ද කොහෙද තිබ්බා? කලින්. මෙතන not gates 4යිනේ. කලින් not gates 4ක් තිබ්බා. දැන් not gates කීයක් තියෙනවද? දැන් not gates 3යි තියෙන්නේ. not gates 3යි තියෙන්නේ. එකකින් එක AND gate එකකින් input 3යි ගන්න. OR gate එකෙන් ඉස්සෙල්ලා මේ input 6ක් ගත්තා. දැන් OR gate එකෙන් ගන්න input 4යි. දැන් මේකේ complexity එක අඩු වෙලා තියෙනවා. මේ circuit එකේ complexity එක අඩු වෙලා තියෙනවා. අපිට මේ hardware components අරගෙන මේ circuit එක හදන්න යන්නේ
ලොකු කම්පෝනන්ට්ස් ගානක් ගන්න ඕනේ නැහැ. සර්කිට් එක කම්ප්ලෙක්සිටි එක අඩු වෙලා තියෙනවා. අන්න මෙන්න මේ පර්පස් එකට තමයි මේ අපි බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් සිම්ප්ලිෆයි කරන. අපි හදන්න යන සර්කිට් එකේ කම්ප්ලෙක්සිටි එක අඩු කරගන්න තමයි කම්ප්ලෙක්සිටි එක අඩු කරගෙන එෆිෂියන්සි එක වැඩි කරගන්න තමයි මේ බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් සිම්ප්ලිෆයි කරන්නේ. හරි. දැන් මේක අපි ඒක හින්දා අපිට දැන් මේ ඇවිල්ලා තියෙන මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක අපි සිම්ප්ලිෆයි කරන්න යන්නේ. හරි. දැන් මේ මම ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ සිම්ප්ලිෆයි කරලා ආපු මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට. මේක තමයි අන්තිමට සිම්ප්ලිෆයි වෙලා ආවේ. අන්න ඒකට තමයි මේ සර්කිට් එක ඇඳලා තියෙන්නේ. දැන් සිම්ප්ලිෆයි කරන්න කලින් මෙතන බලන්න ප්‍රොඩක්ට් ටර්ම්ස් තුනක් තියෙනවා. මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකේ ප්‍රොඩක්ට් ටර්ම්ස් තුනක් තියෙනවා. 1 2 3. එතකොට දැන් මේක සිම්ප්ලිෆයි කරාට පස්සේ අපිට මේ වගේ සිම්පල් එක්ස්ප්‍රෙෂන් එකක් තමයි එන්නේ. හරි. හරි. මේ විදිහට අපිට ඇන්දොත් එහෙම අපිට not gates ගොඩක් දාන්න වෙනවා. දැන් මෙතන මේ bars තියෙනවානේ. bars y bar z bar. එතකොට not gates දෙකකුත් දාන්න වෙනවා. දැන් මේක simplify කරාට පස්සේ not gates ඔක්කොම නැති වෙලා තියෙනවා. not gates අවශ්‍යම නැහැ මේකට not gates ඇවිල්ලාම නැහැ. හරි ඒක හින්දා අපි මේක simplify කරගන්නේ. දැන් ඔයගොල්ලන්ට මම rules කියලා දීලා තියෙනවානේ. මම අර අප්ඩේට් කරපු note එක ඔයගොල්ලෝ download කරගන්න ඇති කියලා හිතනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අර දීලා තියෙන exercises ටික කරන්න. නැත්නම් මේ ආත්මෙට මේ boolean algebra simplification නම් පුළුවන් වෙන්නේ නැහැ. පුළුවන් තරම් මේ අඩුම level එකේ ඉඳලා කියලා දීලා තියෙන්නේ. හරි. මම දැන් මෙතන product terms තුනක් තියෙනවා. මම බලනවා මේකෙන් common මොකක්ද කියලා. common එක මොකද්ද මේ terms තුනටම ගත්තොත් x common. එහෙම කියලා x එළියට ගත්තොත් මෙතනත් x තියෙනවා මෙතනත් x තියෙනවා මෙතනත් x තියෙනවා. එහෙම කියලා මම x එළියට ගත්තොත් මේ තුනෙන්ම parentheses ඇතුලේ ඉතුරු වෙන ඒවා simplify වෙන්නේ නැහැ. simplify කරගන්න අමාරුයි. ඒකින්ද එහෙම නැතුව මම එකපාර terms දෙකක් විතරක් consider කරනවා. මේකේ ඒ විදිහටම තියෙන එක ප්‍රශ්නයක් නැහැ. මම මේකෙන් මේ terms එකෙන් මට පේනවා මේකෙනුයි x and y common කියලා. මම මේ terms දෙකෙන් ඊළඟ step එකේදී මේ x y z කියන term එක ඒ විදිහටම තියලා මේ දෙකෙන් x y එළියට ගත්තා. එතකොට මෙතනින් x bar ඉතුරු වෙනවා. මේ term එකෙන් මේ z bar ඉතුරු වෙනවා. මෙතනින් z ඉතුරු වෙනවා. එතකොට z bar plus z වෙනවා. මොකද්ද මම මේ use කරපු law එක distributive law එක මම common variable එකක් අරගෙන ඒක එළියට ගත්තා. ඒක distributive law එක. ඊළඟ step එකට ගියාම මේ දෙක simplify වෙනවා. මේ opposite variables දෙකයි z bar plus z. එයාගෙම මොකක් හරි variable එකක් එයාගෙම inverse එකට නැත්නම් complement එකට එකතු වුණොත් ඒක අනිවාර්යෙන් එක වෙනවා. එතකොට මෙතනට එනකොට මේ step එකට එනකොට ඒක එක වෙලා. මොකද්ද? ඇයි එක වෙන්න මම මොකද්ද use කරපු law එක? inverse law එක. ඊළඟට මම මේක අයින් කරගත්තා. xy කියලා ලිව්වා. දැන් මට පුළුවන් මේ terms දෙකෙන් මොකක් හරි common variable එකක් තියනවද කියලා බලන්න. මේ දෙකේම x කියන variable එක තියෙනවා. මම x එළියට ගත්තා. x එළියට ගත්තාම මට ඉතුරු වුණා parenthesis ඇතුලේ y bar z plus y කියන. මේක මෙහෙට කරලා ලිව්වහම මේ පැත්තට කරලා ලියහම දෙපැත්ත මාරු කරලා commutative law එක apply කරලා මෙතන commutative law එක apply කරනවා කියලා තව step එකකින් පෙන්වන්න ඕනේ නැහැ. y bar z දුන්නා මේ මොකද්ද law එක redundancy law එක. එතකොට y cancel වෙනවා. ඉතුරු වෙන්නේ y plus z. මට පුළුවන් මේ parenthesis ඇතුළේ ඉතුරු වෙන්නේ මෙන්න මේක.
හරි. මට මේක මේ විදිහට ලියන්න පුළුවන්. xz plus xy කියලා මේ විදිහට ලියන්නත් පුළුවන්. එතකොට තව ගේට් එකක් වැඩි වෙනවා. තව මේ එතකොට මේගේ සර්කිට් එක නෙමෙයි එන්නේ. behavior එක වෙනස් වෙන්නේ. behavior එක එකයි input හැම combination එකටම behavior එක එකයි. හැබැයි දැන් මෙහෙම දැම්මොත් මේ විදිහට AND gates දෙකක් ඇවිල්ලා ඒක OR gate එකකට එකතු වෙනවා. මම මේ විදිහට තිබ්බොත් මට පුළුවන් මේ එතකොට gates 3ක් එනවා. මේ විදිහට තිබ්බොත් මට පුළුවන් එක gate එකක් reduce කරගෙන මේ circuit එක අඳින්න. මේ විදිහට ඇඳත් මේ විදිහට ඇඳත් circuit එකේ behavior එක එකයි. මම මෙහෙම තියලා තින්නේ මට එක ගේට් එකක් ගේට්ස් දෙකකින් මේ සර්කිට් එක ඇඳ ගන්න පුළුවන් එනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ මේක ගේට් එකක් වැඩි වුණා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙහෙම තියන්නත් පුළුවන්. හැබැයි අර එක අවුරුද්දක මේ අවුරුදු 3කට කලින් මාකින් ගිය වෙලාවේ මේ ස්ටෙප් එකට නැතුව අන්තිමට මෙන්න මේ ස්ටෙප් එකෙන් ඉවර කරපුවාට වැඩිපුර මාක් එකක් දුන්නා. The second example below description explains about an automobile alarm circuit used to detect certain undesirable conditions. Automobile කියන්නේ මේ cars වලට car එකක තියෙන මේ undesirable conditions detect කරන මේ circuit එකක් හදන මේ විදිහ ගැන තමයි ඒකේ වෙන්න ඕනේ මොකද්ද ඒ සර්කිට් එකෙන් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ මොකද්ද කියලා තමයි මේකෙන් කියන්නේ. an alarm x ඔන්න alarm එක ඒ කියන්නේ output එක ඒකේ ඒගොල්ලෝ දිලා තියෙනවා x කියලා triggers based on the status of door triggers based on the status of door by the driver seat. එතකොට මේ alarm එක on වෙන්නේ driver seat එක පැත්තේ තියෙන door එකේ status එක බලනවා. මේ alarm එක පත්තු වෙනකොට පත්තු වෙන්න නම් මෙන්න මේකේ status driver ගේ seat එක පැත්තේ තියෙන door එක තියෙන මේකේ status එක. ඊට පස්සේ ignition එක කියන්නේ මේක වාහනේ on වෙලාද off වෙලාද කියන එක. and the headlights වාහනේ අර headlight එක lights තියෙනවා ඒකේ headlights කළුවර යනකොට නම් ඒ වගේ situation එක මත තමයි මේ alarm එක on වෙනවද trigger වෙනවද නැද්ද කියලා decide වෙන්නේ. Design the logic circuit with these three switches as inputs so that the alarm will be activated whenever either of the following conditions. මෙන්න මේ conditions වලට alarm එක පත්තු වෙන්න ඕනේ. මෙන්න මේක තමයි conditions මේ condition එක මෙතන දීලා තියෙනවා. The headlights are on. ඒ alarm එක on වෙන්න ඕනේ. The headlights are on while the ignition is off. Ignition is off කියන්නේ වාහනේ off වෙලා තියෙන වෙලාවට headlight පත්තු වෙලා තිබ්බොත් මොකද? වාහනේ බැටරි බහිනවා. ඊළඟට රැට වාහනේ off කරලා headlight දාලා උදේට බලද්දි වාහනේ මේ බැටරි නෑදගෙන යන්න තමයි. ඊළඟට එතකොට alarm එක දැන් මිනිස්සේ headlight දාලා මේ වාහනේ off කරලා බහින්න හැදුවොත් alarm එක පත් වෙනවා. ඔයගලන්ගේ ගෙදර වාහනයක් තියෙනවා නම් මේ headlight එක දාලා වාහනේ off කරලා බලන්න alarm එකක් පත් වෙනවා. The door is open while the ignition is on. මේ වාහනේ start වෙලා තියෙන වෙලාවක door එක open වෙලා තියෙනවා. එතකොටත් alarm එක පත්තු වෙන්න ඕනේ. එතකොට ඒක risky නේ මේ වාහනේ දැන් මෙතන බලන්න එක door එකයි. මේ මොකද doors ගොඩක් තියෙනවානේ. එතකොට doors හැම එකම බලන්න ගියොත් input ගාන වැඩි වෙනවා. ඒකින්ද මේ
මේ කේස් ස්ටඩි එකේදී දීලා තින්නේ එක ඩෝ එකයි ඩ්‍රයිවර්ගේ ඩෝ එක විතරයි මෙතන කන්සිඩර් කරන්නේ. The door is open while ignition is on. වාහනේ on වෙලා තියෙන වෙලාවක on වෙලා ඩ්‍රයිවර්ගේ මේ පැත්තේ ඩෝ එක මේ ඇරිලා තියෙනවා. මේ මනුස්සයා ඩෝ එකත් අරගෙන දැන් යනවා වාහනේ. මොකක් හරි ලොකු බ්‍රේක් එකක් ගහද්දි ඩොර ඇරිලා එළියට විසි වෙනවා. හරි. ඒකින්ද එලාම් එකක් පත්තු වෙන්න ඕන. එතකොට අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ සිටුේෂන්ස් කියන්නේ මේ අවුට්පුට් එක ඇක්ටිවේට් වෙන්නේ. අවුට්පුට් එක මෙතන අවුට්පුට් එක එලාම් එක ඒක ට්‍රිගර් වෙන්නේ ඕනේ මොනවාද මොන කන්ඩිෂන්ස්ද මොනවා වුණොත්ද මේක ට්‍රිගර් වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම තේරුම් ගත්තේ නැත්නම් මේ ට්‍රූත් ටේබල් එකත් වැරදි. අන්තිමට ට්‍රූත් ටේබල් එකේ අර ලේබල්ස් නම් කරන ඒ එක ලකුණ අරගෙන ලකුණු 15 හම් වෙනවා 15න් එකක් අරගෙන පාඩ නවතින්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ ටික මෙන්න මේක ට්‍රිගර් වෙන්නේ අවුට්පුට් එක ට්‍රිගර් වෙන්නේ මොන කන්ඩිෂන්ස් යටද කියලා ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. හරි මේගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඩෝ එක ඕපන් නම් ඩෝ එක ඕපන් නම් බූලියන් වැලියු එක 1. ඩෝ එක ක්ලෝස් වෙලා තියෙනවා නම් බූලියන් වැලියු එක 0 කියලා ගන්නලු. ඉග්නිෂන් ඔන් කියන්නේ වාහනේ ස්ටාර්ට් එකේ තියෙනවා නම් බූලියන් වැලියු එක 1යි. off වෙලා තියෙනවා නම් boolean value එක 0 කියලා ගන්න. headlights on කරලා තියෙනවා නම් boolean value එක 1යි. off කරලා තියෙනවා නම් 0 කියලා ගන්නලු. දැන් මේ හැමතිස්සෙම switch එකක් on නම් light එක පත්තු වෙනවා නම් light එක පත්තු වෙනවා නම් 1යි. light එක off නම් 0 කියලා හැමතිස්සෙම එන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. light එක on නම් 0 light එක off නම් 1යි කියලා ගන්නත් පුළුවන්. එහෙම වැරද්දක් නැහැ. දැන් normally අපි standard එක තමයි switch එකක් නැත light එක පත්තු වෙනවා නම් 1යි. switch එක on වෙලා තියෙනවා නම් 1යි. switch එක off වෙලා තියෙනවා නම් 0යි. light එක off වෙලා තියෙනවා නම් 0යි. එහෙම නැතුව අනිත් පැත්තට දෙන්නත් පුළුවන්. ඒකින්ද හැමතිස්සෙම ඒ අර ස්ටෑන්ඩඩ් විදිහට දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක මේක හොඳට ස්ටඩි කරන්න ඕනේ. මේ ඕපන් එකට දීලා තියෙන වැලියු එක මොකද්ද? ක්ලෝස් එකට දීලා තියෙන වැලියු එක මොකද්ද කියලා හොඳට ස්ටඩි කරන්න ඕනේ. මෙතන නම් ප්‍රශ්නයක් නැහැ. ඔන් නම් 1යි ඕෆ් නම් 0යි කියලා තමයි මෙතනත් තියෙන්නේ. මෙතන කින්ද ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අපි truth table එක build කරන්න ඕනේ. මෙතන input කීයක් තියෙනවද? driver ගේ door එක තියෙනවා. driver door එක තියෙනවා. ignition එක කියන්නේ වාහනේ start ද නැද්ද කියලා බලන එක input එක. light එක headlight එක on එකේද තියෙන්නේ off එකේද තියෙන්නේ කියලා බලන එක තව input එක. මේ conditions තුන මේ input තුන අනුව මේ alarm එක trigger වෙනවද නැද්ද? ඒක තමයි output එක. output එක. ඒතර door එක, ignition, light මේ තුන input. ඒ combinations වලට අනුව output එකට මොකක්ද දෙන්නේ? output එක 0ද 1යි. එතකොට මේකේ combinations කීයක් තියෙනවද? වෙන්න පුළුවන් combinations 8ක් තියෙනවා. මොකද inputs 3ක් තියෙනවා. number of inputs 2 to the power number of inputs equals number of possible combinations 8. මේ විදිහට අපි bit patterns ටික ලියාගත්තා. දැන් බලන්න ඕනේ මේ bit patterns එක combination එකේදී output alarm එක trigger වෙනවද නැද්ද කියලා. 1. මේකේ door එක close 0 කියන්නේ door එක 0 කියන්නේ door එක close. door වහලා. වාහනේ off කරලා ignition 0 කියන වාහනේ off. light 0 කියන්නේ headlight එකත් off කරලා. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට alarm එකක් වදින්න ඕනේද? එහෙනම් ඒක පිස්සු කාර් එක. එහෙනම් මේක 0. ඒක නම් මේක හරි. ඊළඟ සිටුේෂන් එක එන්න මේක door එක වහලා
අන්න එහෙම ඔයගොල්ලෝ ඉමේජින් කරන්න. මේක ඩෝ එක 0 කිව්වහම තේරෙන්නේ නැහැ. 0 කියන්නේ ඩෝ එක වහලා. අන්න එහෙම. ඒ විදිහට ඔයගොල්ලෝ හිතන්න. නිකන් හිතෙන් මවා ගන්න. ඉග්නිෂන් 0 කියන්නේ ඩෝ එක වහලා මේ ඉග්නිෂන් 0 කාර් එක ඔෆ් කරලා තියෙනවා. ලයිට්ස් එකයි. ඒ කියන්නේ ලයිට්ස් ඔන් කරලා. වෙන කාර් එක ඔෆ් කරලා ලයිට්ස් ඔන් කරලා. එතකොට මොකද වෙන්නේ? කාර් එක ඔෆ් කරලා ලයිට්ස් ඔන් කරලා නම් හෙඩ් ලයිට්ස් දාලා නම් මොකද වෙන්නේ? මන්ද අහන්නේ කෙනා කියනවාද? නැත්තම් කවුරු හරි කියනවා. බලමු ලස්සන නම. එලාමේ කොන්නේ නම මම මේ බැලුවේ ලස්සන නමක් අහන්න කාටද ලස්සන නමක් තියෙන්නේ කියලා. ඔයගලන්නේ මාරාමුතු නම් තියෙන සමහර. ඔයගන්ට කවුද අරිසෙන්න හුකුදුද නම දෙන්නේ? තිසරණි, දැහැමි තිසරණි. එහෙමයි තියෙනම් ඉන්නවනම් හොඳයි දැහැමි. එහෙම ඉන්නවනම් හොඳයි. හරි. ඊළඟ සිටුේෂන් එක third situation එක දොර වහලා වාහනේ ඔන් එකේ තියෙන ලයිට්ස් ඔෆ් කරලා. එතකොට එලාම් එක පත්තු වෙන්න ඕනද? ලයිට්ස් ඔෆ් කරලා තියෙන්නේ වාහනේ ඔන් කරලා. එලාම් එකක් පත්තු වෙන්න ඕනද? දොර වහලා. ස්ක්‍රීන් එක පෙන්නන්නේ. ඉස්සෙල්ලා පෙවුනද? ඔව් මිස්. පොඩ්ඩින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් පේනවද? ඔව් මිස් පේනවා. thank you. හරි. ඊළඟට වාහනේ දොර වහලා වාහනේ ස්ටාර්ට් කරලා තියදී එලාම් පත් වුණොත් එහෙනම් ඒක පිස්සුකාරයෙක්. මේ එලාම් එක පත්තු කරගෙන පාරේ යන්න පුළුවන්. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැනේ. එහෙම සිටුේෂන් එකකදී වාහනේ එලාම් එකක් වදින්න කියලා කොහෙවත් කියලා නැහැ. එහෙනම් ඒක පෙන්වන්න ඕනේ මේ එහෙම වදිනවා නම් මේ වාහන හදන තැනකට ගිහිල්ලා පෙන්වන්න. ඊළඟට fourth සිටුේෂන් එක දොර වහලා වාහනේ ඔන් එකේ තියෙන්නේ ලයිට්ස් උත් ඔන් කරලා. ප්‍රශ්නයක් නැහැනේ. වාහනේ ඔන් කරලා ලයිට්ස් ඔන් කරලා තියෙදි ප්‍රශ්නයක් නැහැනේ. වාහනේ ඔන් වෙලා ලයිට් ඔන් කරන්න දෙන්නේ නැත්නම් අපි මහරෑ කියලා. මේ යන්නේ කොහොමද ලයිට් නැතුව වාහනේ? මේ එතකොට එතන ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඩෝ එක එකයි කියන්නේ ඩෝ එක ඕපන් කරලා. ඊළඟ සිටුේෂන් එකේදී ඩෝ එක ඕපන් ස්ටේට් එකේ තියෙන්නේ. ඩෝ එක ඕපන් කරලා වාහනේ ඔෆ් කරලා තියෙන්නේ. ලයිට්ස් උත් ඔෆ් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැනේ. අපි සාමාන්‍ය වාහනයෙන් බහින්නේ වාහනේ ස්විච් ඔෆ් කරලා දොර ඇරලා තමයි බහින්නේ. වාහනේ ඔෆ් කරලා දොර ඇරියාම ලාම් එකක් අදිනවා නම් ඒකත් එහෙනම් පිස්සු කාර්යයක්. මේ සිටුේෂන් එක වාහනේ මේ දොර ඇරලා වාහනේ ඔෆ් කරලා ලයිට්ස් දාලා මේක මෙතන බලන්න වාහනේ ඔෆ් කරලා ලයිට්ස් දාලා. එතකොට එලාම් එක පත්තු වෙන්න ඕනේ. එහෙම කියලා තියෙනනේ වාහනේ ඔෆ් කරලා ලයිට්ස් දාලා තියෙන්න බෑ කියලා. හරි. එතකොට එලාම් එක පත්තු වෙනවා. ඊළඟට දොර ඇරලා වාහනේ ස්ටාර්ට් කරලා ලයිට්ස් ඔෆ් කරලා.
වාහනේ ස්ටාර්ට් කරලා දොර ඇරලා තියෙනවා නම් එලාම් එක පත් වෙන්න ඕනේ. අපි මේ මිනිස්සයා වාහනේ ස්ටාර්ට් කරගෙන කොහේ හරි දොර ඇරගෙන ගියොත් මේ මිනිස්සයා එළියට විසිරුණොත් එහෙනම් මේ එලාම් එක පත් වෙනවා. ඊළඟට වාහනේ දොර ඇරලා වාහනේත් ඔන් කරලා ලයිට්ස් උත් පත්තු කරලා වාහනේ ඔන් කරලා ලයිට්ස් පත්තු කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආයි මේ සිටුේෂන් එකේදී දොර ඇරලා වාහනේ ස්ටාර්ට් වෙලා. එහෙනම් මේ කම්බිනේෂන් එකේදී අලාර්ම් එක පත්තු වෙන්න ඕන. එතකොට අපිට මේ කම්බිනේෂන් 8න් 4ක් හම්බුණා අලාර්ම් එක මේ ට්‍රිගර් වෙන්න ඕන සිටුේෂන්ස් 4ක් හම්බුණා. 8න් 4ක් හම්බුණා. හරි. මේක අපි සිම්ප්ලිෆයි කරන්න ඕනේ. නැතුවත් සර්කිට් එකක් අඳින්න පුළුවන්. එතකොට ලොකු සර්කිට් එකක් කියනවා. ඔන්න අපිට ආවා SOP එක sum of product statement එක. මම මේකත් ඇඳලා තින්නේ min terms අරගෙන. ඒ කියන්නේ output එක එක වෙන ඒවා base කරගෙන තමයි මේකත් ඇඳලා තින්නේ. එතකොට මට ආවා මේ වගේ product terms 4ක්. දැන් ඔයගොල්ලෝ මේක මෙතන එන min term එක මෙතනට ගන්නකොට කෑලි හලලා ගන්න. මෙච්චර අමාරුවෙන් මේක හරියට අරගෙන මෙතනට එනකොට මෙතන මේ SOP එක ලියනකොට කෑලි හලලා බා එක නෑ අඩුයි. ඒකින්ද ඒ වගේ මිස්ටේක්ස් කරන්න එපා. ඔයගොල්ලෝගේ ටර්ම් ටෙස්ට් වල වැඩි ඕනේ A level paper එකේ මාකින් අපි කරනකොට අනේ මන්ද නිකන් මොන්ඩිසෝරි එක්සෑම් එකක් කරනවා කියලා හිතාගෙනද මන්ද මේ ලියලා තියෙන්නේ. ඒ තරම් මිස්ටේක්ස්. හරි. දැන් මේක අපි සිම්ප්ලිෆයි කරන්න යන්නේ. හරි. මෙතන අපි මේක ඇනලයිස් කරාම මට පේනවා මේ ටර්ම්ස් දෙක කන්සිඩර් කරොත් මේ කහ පාටින් highlight කරපු ටර්ම්ස් දෙක කන්සිඩර් කරොත් මේක අන්ඩර්ලයින් කරලා තියෙන්නේ A and B common කියලා මට පේනවා. මම මේ දෙක එළියට ගත්තා ඊළඟ ස්ටෙප් එකේදී. ඊට ලෝ එක ලිව්වා. එතකොට මට එනවා C bar මෙතනින් C bar ඉතුරු වෙනවා. මෙතනින් C ඉතුරු වෙනවා. ඊළඟ ස්ටෙප් එකේදී ඒක සිම්ප්ලිෆයි වුණා. එක කියලා මෙතන දැම්ම එක ඉන්වර්ස් ලෝ කියලා දැම්ම. ඊළඟ එකේදී මම AB කියලා දැම්මා. එක අයින් කරගත්තා. මේක අයින් කරගත්තා. ඒක distributive law කියලා දැම්මා. නැත්නම් identity law කියලා දාන්නත් පුළුවන්. එකකින් වැඩි වෙනවා. මොකක් හරි variable එකක් එකකින් වැඩි වෙනවා. නැත්නම් parenthesis අයින් කරනවා. distributive law. දැන්ට මේ ස්ටෙප් එකේදී මේ දැන් product terms තුනක් තියෙනවා. මේ ස්ටෙප් එකේදී ඒක මේ නිල් පාටින් highlight කරලා තියෙන දෙක බැලුවොත් ඒකේ B bar C කියන එකයි මෙන්න මේකයි මේකේ B bar C කියන එකයි common. මම මේ දෙකේ ඒ variables දෙක එළියට ගත්තා. එතකොට මේ පළවෙනි product term එකෙන් A bar ඉතුරු වෙනවා. second product term එකෙන් A ඉතුරු වෙනවා. ඒකටත් අර AB කියන එක මම එහෙමම ලියනවා. ඔන්න තව එකක් තමයි. ඔහොම මේ කෑලි හලනවා. simplify කරගෙන යනකොට කෑලි හලනවා. මෙතන AB තියෙනවා. ඊළඟ ස්ටෙප් එකට එනකොට AB නෑ. හරි. ඒ වගේ වැඩ කරන්නත් එපා. මතක ඇතුව මේක ඒ විදිහටම ලියන්න. එතකොට ඒකත් ඉන්වර්ස් ලෝ එකෙන් සිම්ප්ලිෆයි වෙලා මට අන්තිමට එනවා BC bar AB කියලා මේ විදිහට එනවා. BC bar AB කියලා එනවා. මේකට ඇප්ලයි කරන්න පුළුවන් ලෝ එකක් නැහැ. මේ දෙකෙන් කොමන් එකක් නැහැ නේ. මේ ප්‍රොඩක්ට් ටර්ම්ස් දෙකෙන් කොමන් එකක් නැහැ. මේකට තව ඇප්ලයි කරන්න පුළුවන් කියලා ලෝ එකක් නැහැ. ඔක තමයි last simplification step එක. මම ඔයගලන්ට දැන් බූලියන් ඇල්ජිබ්‍රා වලින් සිම්ප්ලිෆයි කරන්න කියලා කිව්වොත් ඒ කියන්නේ පේපර් එකේ කියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම බූලියන් ඇල්ජිබ්‍රා වලින් සිම්ප්ලිෆයි කරන්න කියලා. කෝකටත් K-maps මම තාම K-maps වලට ආවේ නැහැ. අනිවාර්යයෙන්ම K-maps වලින් සිම්ප්ලිෆයි කරලා බලන්න. මොකද K-maps වලින් අපිට බූලියන් ඇල්ජිබ්‍රා වලින් සිම්ප්ලිෆයි කරනකොට අපිට errors එන්න පුළුවන්. step by step යනකොට errors එන්න පුළුවන්.
K-maps වලින් එච්චර වෙලා යන්නේ ටක් ගාලා accurately result එක ගන්න පුළුවන්. ඒකට මේ දෙක compare කර බලනවා. මට මේ boolean algebra වලින් උත් ආවේ K-map වලින් ආපු equation final step එකමද output එකමද. එතන මට දැන් මෙතන K-map වලින් උත් ඇවිල්ලා තින්නේ b bar c plus ab කියලා තමයි මෙතනත් ඇවිල්ලා තියෙන්නේ. හරි මම ආයි මේ ඔක්කොම K-maps වලින් උත් අන්දනවා. ඊළඟට මට තියෙන්නේ මේකට logic circuit එක අඳින්න. දැන් මෙතන මේ මම මේ term test එකකට දීපු ප්‍රශ්නයක්. මෙතන මම term test එකකට දීපු ප්‍රශ්නයක්. මේකේ මම අඳින්න කියලා තියෙන්නේ universal gates වලින්. මෙතන තියෙන universal gates වලින් ඇඳලා එහෙම නැතුව ඕගොල්ලෝ මේක මම දැන් අප්ලෝඩ් කර මේක තාම මම අප්ලෝඩ් කරලා නැහැ හෙට උදේට මම අප්ලෝඩ් කරන්න. තව මම එක්සර්සයිසස් දෙන්නම් ඒවා බේසික් ගේට්ස් වලින් අඳින්න. එතකොට අඳිනකොට මේ ලොජික් මල්ටිමීඩියා ලොජික් software එකෙන් ඇඳලා මේ truth table එකත් එක්ක compare කරලා බලන්න run කරලා බලන්න මේ truth table එකේ තියෙන combinations වලට අනුව light එක පත්තු වෙනවද නැද්ද කියලා. අනිවාර්යයෙන්ම මේකෙන් අඳින්න ඕනේ. නැත්නම් ඔයගලන්ට තේරෙන්නේ නැහැ මේවා කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේකේ ප්‍රශ්න තියෙනවද කාට හරි? මේකේ නම් ඉතින් අඳින්න තියෙන්නේ. මේකේ නම් b bar c plus ab කියන එකට තමයි මේකේ සර්කිට් එක අඳින්න තියෙන්නේ. ඕක එච්චර දෙයක් නෙමෙයි. මේකේ ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් මේ මෙච්චර කල් උගන්නපු ඒවායින් ප්‍රශ්න තියෙනවද? තව කාට හරි තියෙනවද? මොනවා හරි තියෙනවා නම් අහන්න. මොකද ඔයගොල්ලෝ ඔය ක්ලාස් ගිහිල්ලා ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න තියෙනවද කියලා අහන්නේ නැහැ. ඔයගොල්ලෝ 1000ක් 500ක් ඉස්සරහ කොහොමත් නැගිටින්නේ නැහැ. මෙහෙම මේ ළමයි 30ක් 40ක් ඉන්න තැන මේ නැගිටින්නෙත් නැති එකේ. අනේ මට මේක තේරෙන්නේ නැහැ කියලා 500ක් විතර ඉන්න තැන නැගිටලා කියන්නේ. ඒකින්ද මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා ඒක ඉවරයක් කරගන්න. ඊළඟට එනවා මේ එක්සෑම් එක ලඟ වුණාම මේ පොට්ට මෙට්ටත් අරගෙන එනවා ගෙදර. ගෙදර හොයාගෙන එනවා. ඊට පස්සේ මට මුළු ඕගස්ට් හොලිඩේ එකම නෑ මට. එහේ ගෙදර උදේ ඉඳන් ගෙදර මට කන්නත් නෑ බොන්නත් නෑ. උදේ ඉඳන් ගෙදර. ඊළඟට ඊළඟට තියෙන කාර් ප්‍රශ්නය මම ඒක පොඩ්ඩක් කියලා වෙන එකකට යනවා. හරි. මෙන්න මේ example 4 එකට යනවා. You are assigned to design a logic gate based system which require to protect a valuable diamond. ඔයගොල්ලෝ එක්ස්පර්ට්ස්ලා මේ ඔයගලන්ට දීලා තියෙනවා මේ valuable diamond එක protect කරන්න අවශ්‍ය කරන logic circuit එක අඳින්න කියලා. හරි. දැන් ඔයගලන්ට තේරෙනවද දැන් ඉස්සෙල්ලා අපි එක gates තනි gates ගැන ඉගෙන ගත්තා. ඒවට මේ input terminals තියෙනවා. මේ වගේ gates 8ක් කොහෙද තියෙනවා. basic gates 3ක් තියෙනවා. ඕවා එකතු කරලා තව ඒවා හදන්න පුළුවන්. ඊළඟට simplification ඉගෙන ගත්තා. දැන් මේ ඔක්කොම එකතු කරලා අපිට circuit එකක් හදන්න පුළුවන් කියලා පැහැදිලිද? අපිට දැන් ඔන්න car system එකක alarm එක මෙන්න මේ situation වලදී දොර ඇරලා තිබ්බොත් වාහනේ off කරලා headlights දාලා තිබ්බොත් මේ situation වලදී trigger වෙන alarm එක. ඉතින් අපිට පුළුවන් මේක මේ ඇත්තටම මේ බඩු ටික අරගෙන හදන්න පුළුවන්. දැන් මම අර එදා පෙන්නුවේ මේක මේ
මේක ඇවිල්ලා අර ප්‍රයිම් නම්බර් එකට ප්‍රයිම් නම්බර් එක ඩිටෙක්ට් කරන්න හදපු සර්කිට් එක. මේක අර සිම්ප්ලිෆයි කරපු බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට තමයි මේක හදලා තියෙන්නේ. මම මේක මේ ලෙසන් එක ඉවර වෙන්න කලින් මේ වගේ එකක් හදන හැටි පෙන්නන්නම්. මේ කම්පොනන්ට්ස් ටික ගලවලා. මේකේ අර ඩේටා ෂීට් එක බලාගෙන කොහොමද මේ වයර් ටික ඇටච් කරන්නේ. ඉතින් මේ වගේ එකක් හදන්න පුළුවන්. මෙයාට පුළුවන් මේ සර්කිට් එකට පුළුවන් මේකේ මේ ස්විචස් ටික ගැලවිලා ස්විචස් ටික on off state එක අනුව තියෙන බූලියන් නම්බර් බයිනරි නම්බර් එක ඩිටෙක්ට් කරගෙන මේකේ ලයිට් එක on මේ එක ප්‍රයිම් නම්බර් ගන්න ලයිට් එක on කරලා පෙන්නන. ඉතින් මේ අර මුලදී අපි ඉගෙන ගත්ත පොඩි මේ ගේට්ස් ඒ මොනවාද එක ගේට්ස් යටි ඔක්කොම එකතු කරලා මේ වගේ එකක් තමයි හදන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු කරලා අපිට ට්‍රූත් ටේබල් එකෙන් බූලියන් එක්ස්ප්‍රෙෂන් එක අරගෙන ඒ සිටුේෂන් එකට ට්‍රූත් ටේබල් එක ඩිසයින් කරලා අවුට්පුට් එක අරගෙන ඒ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට මේ වගේ සර්කිට් එකක් හදන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඔයගලන්ට මෙච්චරයි වෙන්න ඕන. ඔයගලන්ට දැන් මොකටද අපි අර වගේ පොඩි ගේට්ස් ගැන ඉගෙන ගත්තේ? මේ ගේට්ස් මෙහෙම තියෙනවා. එහෙම ඉගෙන ගත්තේ මෙන්න මේවා. මේ වගේ රියල් සිටුේෂන් එකකට රියල් සර්කිට් එකක් හදන්න කියලා. ඒවෙන් කොහොමද දැන් මේක ඒ ගේට්ස් එකතු වෙලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා තේරෙන එක තමයි ලොකුම දේ. ඒක තාමත් ඔලුවට ගිහිල්ලා නැත්නම් ඒක පොඩි අවුලක්. දැන් ඔයගන්ට පේනවද මේ ගේට්ස් එකතු කරලා මේ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් මේ හදන්න යන්නේ දැන් මේ කතා කරන්නේ ඩයමන්ඩ් එකක් ප්‍රොටෙක්ට් කරන මේ ඩයමන්ඩ් එකක සිකියුරිටි එකකට හදන මේ සිස්ටම් එක. ඒකත් අපි හැදුවා අපි ඉස්කෝලේ හැදුවා ඒක. මේ ඒක දැන් මෙතන නැහැ මට නැත්තම් පෙන්වන්න තිබ්බා. මෙහෙම diamond is in a dark safe. දැන් safe මේක දාලා තියෙන්නේ box එකක් ඇතුලේ. safe එකක් ඇතුලේ තමයි දාලා තියෙන්නේ. ඒක ඇතුලේ කළු අරයිනේ. මේ සේප්පුව කියලා කියන්නේ. ඒකක් ඇතුලේ දාලා තියෙන්නේ. ඒවේ දොරවල් මාර ඝනකමයි. මේ එක බැහුවාම ඒක ඇතුලට එක මේ කියන්නේ ලයිට් එක පොඩ්ඩක්වත් ඇතුලට යන්නේ ඒක නිකන් black box එකක් වගේ. And it is monitored by two sensors. මේ diamond එක monitor කරනවලු sensors දෙකකින්. The presence of the diamond is identified by the pressure sensor. මේ diamond එක බරයිනේ. එතකොට ඒකේ diamond එක යට තියෙන pressure sensor එක. ඒ diamond එක pressure sensor එකෙන් identify කරන ඒ diamond එක බරයි නම් ඒ pressure sensor එකට pressure එකක් එනවා නම් එයා දන්නවා මේ diamond එක තියෙනවා කියලා. ඒ pressure එක නැති වෙච්ච ගමන් කවුරු හරි diamond එක උස්සපු ගමන් pressure sensor එකට එන ඒ weight එක නැති වෙන. එතකොට එයා දන්නවා මේක කවුරු හරි අරගෙන කියලා. හරි. ඊළඟට the light sensor confirms that the door of the safe is closed. එතකොට light sensor එකෙන් බලනවා දොර අරපු ගමන් මේ safe එකේ දොර අරපු ගමන් light එක එනවා ඇතුළට. එතකොට light sensor එකෙන් detect කරගන්නවා මේ diamond එක ගන්න කලින් light sensor එකෙන් detect කරනවා මේ දොර ඇරලා. හරි දොර ඇරලා. එහෙනම් මේක මේ ට්‍රිගර් වෙන්න ඕනේ. alarm එක ට්‍රිගර් වෙන්න ඕනේ. හරි. එතකොට දැන් මේ වගේ සිටුේෂන් එක රැට එන්න කළුවරක තිත්ත කළුවරක ඒ රූම් එකේ කිසිම ලයිට් එකක් නැහැ. ඇවිල්ලා මේ සේෆ් එක ඇරියා. එතකොට ලයිට් එක ඇතුළට යන්නේ නැහැනේ. එතකොට ලයිට් සෙන්සර් එකෙන්
මොකුත් ලයිට් සෙන්සර් එක ඩිටෙක්ට් කරන්නේ ඇතුළට ලයිට් එක ආවා. දවල්ට නම් ඔන්න හරි. දවල්ට දැන් මේකේ දොර ඇරියොත් ලයිට් එක එනවා ඇතුළට. එතකොට ලයිට් සෙන්සර් එක ඩිටෙක්ට් කරනවා දොර ඇරියා. රැට මේක ඇරියොත් ලයිට් සෙන්සර් එකට ලයිට් එක වැටෙන්නේ නැති හින්දා එයා ඩිටෙක්ට් කරන්නේ නැහැ දොර ඇරියා කියලා. එතකොට ප්‍රෙෂර් සෙන්සර් එක තමයි වැඩ කරන්නේ. එතකොට මෙයා ගත්ත ඩයමන්ඩ් එක ගත්ත ගමන් ප්‍රෙෂර් සෙන්සර් එකට තියෙන ප්‍රෙෂර් එක නැතුණා මේ ඇලාර්ම් එක ට්‍රිගර් වෙන්න ගත්තා. ප්‍රෙෂර් සෙන්සර් එක ඇක්ටිවේට් වුණා. එක කියන බූලියන් වැලියු එක එළියට මේ අවුට්පුට් එක විදිහට ගියා. එතකොට ඇලාර්ම් එක ට්‍රිගර් වුණා. ඊළඟට දැන් ඔය ඉන්පුට් දෙක තියෙනවා. තව ඉන්පුට් එකක් තියෙනවා මැනුවල් ස්විච් එකක්. දැන් මේකේ අයිතිකාරය ඇවිල්ලා මේ ඩයමන්ඩ් එකේ අයිතිකාරය ඇවිල්ලා දොර ඇරියොත් එහෙම ඩයමන්ඩ් එක මෙහෙමනේ ඩයමන්ඩ් එක මේ අයිතිකාරය ඇවිල්ලා දොර ඇරියොත් එහෙම ඒ මිනිස්සයාටත් එලාම් එක වදින්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ එළියෙන් තියෙන ස්විච් එක නැත්නම් මොකක් හරි කෝඩ් එකක් ගහලා හරි මොකක් හරි මේ ස්විච් එකක් තියෙනවා පේන්නේ නැති තැනක කාටවත් අයිඩෙන්ටිෆයි කරගන්න බැරි තැනක මේ ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එකෙන් පුළුවන් මේ සිස්ටම් එක අර සෙන්සර්ස් ඩිසේබල් කරන්න. ඒ මැනුවල් ස්විච් එකේ. ඒ ස්විච් එක මේ ඔන් කරාම මේ නැත්නම් ඕෆ් කරාම හරි අපි දැන් ස්විච් එක ඕෆ් කරා කියලා. ස්විච් එක ඕෆ් කරාම මේ සෙන්සර්ස් වැඩ කරන්නේ නැහැ. එතකොට දොර ඇරියට අලාම් මේ සෙන්සර්ස් වලින් ඩිටෙක්ට් කරන්නේ නැහැ ලයිට් එක ආවද මේ ඩයමන්ඩ් එක ඉස්සුවද. එතකොට සිස්ටම් එක ඩිසේබල් වෙලා තියෙන්නේ. ස්විච් එක ඔන් කරොත් තමයි මේ සිස්ටම් එක එනේබල් වෙන්න ගන්නේ. සෙන්සර්ස් වැඩ කරන්න ගන්නේ. දැන් අයිතිකාරයා ඇවිල්ලා මේකේ දොර අරින්න ඕන නම් එයා ස්විච් එකෙන් සිස්ටම් එක ඩිසේබල් කරලා ඉන්නවා. නැත්නම් අලාම් එක වදිනවා. මේක හදලා තියෙන්නේ කෙලින්ම මේක අරපු ගමන් පොලිසියට යනවා 119 වලට කෝල් එකක් යනවා. ඒකට 119 එකෙන් ටක් ගාලා ගෙදරට ඇවිල්ලා හොරාව කුදලගෙන යනවා. ඒකට දැන් මේකේ අයිතිකාරයාත් මේක ඇරලා එලාම එක ඇදිච්ච ගමන් අයිතිකාරයාත් පොලිසියෙන් ඇවිල්ලා කුදලගෙන යනවා. හරි. එහෙම වෙන්න බෑ. හරි. එතකොට දැන් මේකේ ඉන්පුට් තුනක් තියෙනවා. මොනවද තියෙන ඉන්පුට් තුන? මැනුවල් ස්විච් එකක් තියෙනවා. ලයිට් සෙන්සර් එකක් තියෙනවා. ප්‍රෙෂර් සෙන්සර් එකක් තියෙනවා. එතකොට මෙතන දීලා තියෙනවා මොනවාද ඒ වගේ බූලියන් වැලියුස් කියලා. මෙතන මේ අන්තිමට මෙතන තියෙනවා the owner of the diamond can enable or disable the system using a manual switch S. Assume that the room where diamond safe is placed totally dark during the night. හරි. දැන් මේ වගේ එකක් හදාගත්තොත් එහෙම ඔයගලන්ටත් ඔයගලන්ගේ හොර බඩුව එහෙම දාලා තියන්න පුළුවන්. ඔය අම්මලාට අහුවෙයි කියලා හිතන. හොර බඩුව එහෙම බොක්ස් එකක දාලා වහලා තියන්න පුළුවන්. මොකට අගාලා ඇවිල්ලා ඔය බොක්ස් එක කරපු ගමන් එලාම් එක පත්තු වෙනවා. දන්නවා අම්මා මේක ඇරිය අම්මට අහුණා තමයි කියලා. දන්නවා. නැත්නම් කාමරේ දොරට හයි කරන්න පුළුවන් එලාම්. හරි. When light sensor detects light, මෙතන කියලා තියෙනවා when light sensor detects light boolean 1. sensor එකට light එක ආපු ගමන් ඒකෙන් එළියට දෙනවා 1 කියලා. light එක නැත්තම් එයා 0 කියලා තමයි හැමතිස්සෙම ඉන්නේ. when pressure sensor detect absence of the diamond. හරිද? ඔන්න මෙතන බූලියන් වැලියු එක අනුව තමයි ඔයගොල්ලොන්ට හැමදේම කරන්න වෙන්නේ. When the pressure sensor detects absence of the diamond boolean 0 කියලා තමයි මෙතන තියෙන්නේ. 1 නෙමෙයි. එයාගේ 0. Pressure sensor detects absence of the diamond boolean 0. එයා diamond එක මෙන්න මේ යට pressure sensor එක තියෙනවා. උඩ diamond එක තියෙනවා.
තියෙද්දි එයා හිතා ඉන්නේ මේ ඩයමන්ඩ් එක තියෙනවා කියලා. එතකොට 1යි කියලා තමයි හිතන්නේ. මේක නැති වෙච්ච ගමන් එයා හිතනවා ඩයමන්ඩ් එක නැහැ කියලා. නැහැනේ. එතකොට මේ 1 කියන එක 0 වෙනවා. එයා සෙන්සර් එක මේ එලාම් එකට 0 කියලා අවුට්පුට් එකක් දෙනවා. ලයිට් සෙන්සර් එකට ලයිට් එක වැටිච්ච ගමන් එයා එලාම් එකට 1 කියන අවුට්පුට් එක දෙනවා. හරි. ස්විච් එක ගැන කියලා නැද්ද? හරි. මෙතන ස්විච් එකේ ස්ටේටස් එක අපි ගමු මෙහෙම මේ හරිනම් ස්විච් එකේ මම මෙතන ඔයගලන්ට මේ නෝට් එක දෙනකොට දාලා දෙන්න. ස්විච් එකේ ස්ටේටස් එකක් මෙහෙම එන්න ඕනේ. ස්විච් එක ඔන් කියන්නේ මේ 1යි. ස්විච් එක ඔෆ් කියන්නේ 0. ඒ කියන්නේ මේ ස්විච් එක ඔන් කියන්නේ සිස්ටම් එක enable. ස්විච් එක ඔන් කියන්නේ මේ 1 කියන්නේ සිස්ටම් එක enable, off කියන්නේ සිස්ටම් එක disable. ඒ කියන්නේ ස්විච් එක 0 off state එකේදී boolean value එක එයා output එක විදිහට alarm එකට දෙන boolean value එක 0යි. ස්විච් එක on වෙලා තියෙන වෙලාවට එයා alarm එකට දෙන output එක 1යි. හරි. දැන් මේකේ අපි මොනවාද මේකේ තියෙන අකුරු? pressure sensor P, light sensor L, switch S, PLS. pressure sensor P කියන්නේ pressure sensor, light and switch, manual switch. එතකොට manual switch එක 0 කියන්නේ මේ system එක disable. system එක වැඩ කරන්නේ නැහැ. alarm එක trigger වෙන්නේ නැහැ. system එක disable කරලා තියෙන්නේ manual switch එක. S කියන්නේ manual switch එක. එතකොට switch එක 0 කියන්නේ මේ system එක වැඩ කරන්නේ නැහැ. alarm එක මේ දොර ඇරියට මේ light sensor එකේ මේ වැඩ කරන්නේ නැහැ. එතකොට alarm එක පත්තු වෙන්නේ නැහැ. හැමතිස්සෙම එතකොට අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් ස්විච් එක ඔෆ් කරලා තියෙන සිටුේෂන් හැම එකේදීම හැම එකම අපිට ඉග්නෝර් කරන්න පුළුවන්. alarm එක පත්තු වෙන්නේ නැහැ. ස්විච් එක 0 වෙලා තියෙනවා. අපිට අයින් කරන්න පුළුවන්. හරි. අපිට කන්සිඩර් කරන්න ඉන්නේ ස්විච් එක ඔන් කරලා තියෙනකොට මේ අනිත් මේ මොකද්ද වෙන්නේ කියලා තමයි. ස්විච් එක ඔන් කරලා තියෙද්දි දොර ඇරියොත් මේ ඩයමන්ඩ් එක ඉස්සුවොත් මොකද්ද වෙන්න ඕන? හරි. දැන් මේ S කියන්නේ ස්විච් එක. හරි. P කියන්නේ මොකද්ද? ප්‍රෙෂර් සෙන්සර් එක. E0 කියන්නේ මොකද්ද? අරකේ කියලා තිබ්බා. ප්‍රෙෂර් සෙන්සර් එක 1යි නම් ඒ කියන්නේ ඩයමන්ඩ් එක තියෙනවා. ප්‍රෙෂර් සෙන්සර් එක 0 කියන්නේ ඩයමන්ඩ් එක නැහැ. absence of the diamond. එහෙනම් ඩයමන්ඩ් එක නැහැ. එහෙනම් ඒ ප්‍රෙෂර් සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරන ඩයමන්ඩ් එක නැහැ කියලා alarm එක trigger වෙන්න ඕනේ. ලයිට් සෙන්සර් එක 0 කියන්නේ ලයිට් එකක් වැටිලා නැහැ. ඒ කියන්නේ දොර මේ රෑ කියලා හිතමු. මේක ඉමේජින් කරන්න. මේක රෑ. ලයිට් සෙන්සර් එක මේ ඩයමන්ඩ් එක ගන්න නම් අනිවාර්යෙන් දොර අරින්න එපා. ඩයමන්ඩ් එක ගන්න නම් අනිවාර්යෙන් දොර අරින්න ඕනේ. හැබැයි දොර ඇරියට ලයිට් සෙන්සර් එක 0. ලයිට් සෙන්සර් එක වැඩ කරලා නැහැ. එහෙනම් මේ රෑ තමයි මෙයා දොර ඇරලා තියෙන්නේ මේකේ. එහෙනම් මේක alarm එක trigger වෙන්න ඕනේ. pressure sensor එක 0. දැන් මෙන්න මේ පළවෙනි සිටුේෂන් එක බලන්න. pressure sensor එක 0 කියන්නේ absence of diamond. එහෙනම් alarm එක trigger වෙන්න ඕනේ. හැබැයි alarm එක trigger වෙන්නේ manually switch එකෙන් system එක disable කරලා තියෙන. switch එකෙන් off කරලා තියෙන. එතකොට alarm එක trigger වෙන්නේ නැහැ. ඊළඟ එකේදී diamond එක නැහැ. sorry ඊළඟ එකේදී මේ switch එකෙන් off කරලා නැති
ඩයමන්ඩ් එක නැති වුණත් මේක වැඩ කරන්නේ එලා මේ ස්විච් එක ඔෆ් කරලා තියෙනවා. හරි ස්විච් එක සීරෝනේ. එතකොට ඩයමන්ඩ් එක නැති වුණත් දොර ඇරලා තිබ්බත් සිස්ටම් එක වැඩ කරන්නේ. ඊළඟට මෙන්න මේ සිටුේෂන් එකේදී ඔන්න ඩයමන්ඩ් එක නැහැ. ඩයමන්ඩ් එක නැහැ. ලයිට් එකත් වැටිලා තියෙන්නේ මැනුවලි ස්විච් එක ඔන් කරලා තියෙන්නේ සිස්ටම් එක එනේබල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලයිට් එකත් ලයිට් සෙන්සර් එකෙන් එක එනවා. ඒ කියන්නේ දොර ඇරලා ලයිට් සෙන්සර් එකට ලයිට් එක වැටිලා. ඒ කියන්නේ මේ දවල් කාලේ දොර ඇරලා ප්‍රෙෂර් සෙන්සර් එකෙන් 0 වෙලා. ඒ කියන්නේ මේක අරගෙන ප්‍රෙෂර් සෙන්සර් එකෙන් 0 ඩිටෙක්ට් කරගෙන absence of diode. එහෙනම් එලාම් එක ට්‍රිගර් වෙන්න ඕන. සෙන්සර්ස් දෙකම ඇක්ටිවේට් වෙලා. මේ දැන් මේක බිඳුවයි මේ සිටුේෂන් එකේදී වැඩ කරන්නේ ඩිසේබල් කරලා තියෙන ස්විච් එක. ඊළඟට මෙන්න මේක ඩයමන්ඩ් එක තියෙනවා. ප්‍රෙෂර් සෙන්සර් එක එකයි කියන්නේ ඩයමන්ඩ් එක තියෙනවා. ලයිට් සෙන්සර් එක 0 කියන්නේ මේ ලයිට් සෙන්සර් එකට ලයිට් එක වැටිලා නැහැ. දොර ඇරලා නැහැ කියන්නේ. එතකොට මේ alarm එක මේ manual switch එක එකයි කියන්නේ මේ සිස්ටම් එක enable වෙලා තියෙනවා. එතකොට alarm එක පත්තු වෙන්නේ නැහැ. හරිද? මේක අරගෙන නැහැ. ඩයමන්ඩ් එක අරගෙන නැහැ. ඒ කියන්නේ ප්‍රෙෂර් සෙන්සර් එක එකයි. ලයිට් එක ඩිටෙක්ට් වෙලා නැහැ. ඒ කියන්නේ ලයිට් සෙන්සර් එක 0. ඒ කියන්නේ දොර ඇරලා නැහැ. අපි නම් රෑ දොර ඇරලා කියලා. රෑ දොර ඇරලා. එතකොට ලයිට් සෙන්සර් එක 0 ලයිට් එක එන්නේ. හැබැයි තාමත් ඩයමන්ඩ් එක අරගෙන නැහැ. ඩයමන්ඩ් එක අරගෙන නැහැ. එතකොට ඩයමන්ඩ් එක නැති වුණොත් තමයි එලාම් එක පත්තු වෙන්නේ. ඊළඟට මේකෙදී ආයි ඊළඟ කම්බිනේෂන් එකේදී ආයි මෙතන බිඳුවයි. ඒ කියන්නේ මැනුවලි සිස්ටම් එක ඩිසේබල් කරලා තියෙනවා. ලාස්ට් කම්බිනේෂන් එකේදී මේක තියෙනවා. ප්‍රෙෂර් සෙන්සර් එක එකයි කියන්නේ ඒක තියෙනවා. ඩයමන්ඩ් එක තියෙනවා. හැබැයි ලයිට් සෙන්සර් එක එක වෙලා. ඒ කියන්නේ දොර ඇරලා කව හරි දොර ඇරලා ලයිට් සෙන්සර් එකට ලයිට් එක වැටිලා ඒක එක වෙලා. මෙතන එකයි කියන්නේ ස්විච් එක ඔන් කරලා තියෙනවා. එහෙනම් මේක ඔන් වෙන්න ඕන. එලාම් එක ඔන් ට්‍රිගර් වෙන්න ඕන. එතකොට මේ කම්බිනේෂන්ස් අතේ කම්බිනේෂන්ස් තුනකදී එලාම් එක ට්‍රිගර් වෙනවා. කම්බිනේෂන්ස් තුනකදී එලාම් එක ට්‍රිගර් වෙනවා. හරිද? අන්නේ ට්‍රිගර් වෙන සිටුේෂන්ස් තුනට අපි මින් ටර්ම් එක ලියා ගන්න ඕන. එතකොට මොකද්ද මෙතන මින් ටර්ම් එක P bar L bar S මේකෙදි P bar L S මේකෙදි ඔක්කොම එක ඒවානේ හින්දා P L S. එතන මේක තමයි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. මේ තුන එකතු කරලා sum of product term එක හදා ගන්න ඕනේ. මේ විදිහට ඊළඟට ඒක සිම්ප්ලිෆයි කරගන්න ඕන. සිම්ප්ලිෆයි කරගත්තාම අපිට එනවා මේ අන්තිමට SP bar SL කියලා එකක් එනවා. අපිට ඕන මේක මෙහෙම ලියන්නත් පුළුවන්. මේ product terms දෙකටම S common S එළියට ගත්තා. මේ parentheses ඇතුලේ P plus L කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම ලියලා දින්නත් පුළුවන්. හැබැයි මේක universal gates වලින් design කරනවා මේකට පොඩ්ඩක් complex. හරි. ඕකට මම basic gates වලින් ඇඳලා තියෙන්නේ. මේ විදිහ එකක් තමයි වගේ පොඩි සර්කිට් එකක් තමයි. දැන් ඕක තේරෙන්නේ නැහැ. තමන් මේක නිකන් කොල කෑල්ලක ඇඳලා කියලා මේක වැඩ කරන හැටි තේරෙන්නේ මේක රියල් මේක ඇවිල්ලා සිමුලේෂන් software එක. මේ අපේ රියල් සිටුේෂන් එක. අපිට ඇත්තටම මේක කරන්න බැරිඳ මේක සිමියුලේට් කරලා පෙන්නනවා.
අපිට මේක ඇත්තටම මේක වැඩ කරනවද කියලා කොයි විදිහටද වැඩ කරන්නේ කියලා මේක බලා ගන්න පුළුවන්. මේ බලන්න මේක මැනුවල් ස්විච් එක මේ ලයිට් එක ඔන් වෙලා තියෙන මේ සිටුේෂන් එක මැනුවලි ස්විච් එක ඔන් කරලා තියෙනවා. එහෙනම් සිස්ටම් එක enable වෙලා තියෙනවා. ප්‍රෙෂර් සෙන්සර් එක එකයි. ඒ කියන්නේ මේ ඩයමන්ඩ් එක තියෙනවා. ඩයමන්ඩ් එක තිබ්බට ලයිට් සෙන්සර් එක එක වෙලා. ඒ කියන්නේ කවුරු හරි දොර ඇරලා. එහෙනම් මේ මම මෙතන එලාම් එක වෙනුවට ලයිට් එකක් දාලා තින්නේ. මොකද අපිට මෙතන පැහැදිලිව පේනවනේ. එලාම් එකක් වදිනවා මෙතන අපිට පෙන්වන්න බෑනේ. ඒක මම මෙතන එලාම් එක වෙනුවට ලයිට් එකක් දාලා තින්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕනම් මෙතන එලාම් එක කියලා දාන්න. එතකොට ලයිට් එක පත්තු වෙලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේ ස්විචස් ඔන් ඔෆ් කර කර බලන්න පුළුවන් මේක හරියට මේ සිටුේෂන් එකට මේක වැඩ කරනවාද කියලා. මේක දැන් පොඩක් කම්ප්ලෙක්ස්. A chemical process gives out a warning signal W. warning signal එකක් දෙනවා. ඒ warning signal එක කොහොමද දෙන්නේ? එක warning signal එකක් red light එකක් පත්තු කරලා දෙන්න පුළුවන්. alarm එකක් trigger කරලා දෙන්න පුළුවන්. ඒ මොකක්ද කියලා කියන්නේ කොහොමද warning signal එකක් දෙනවා. when the process operates incorrectly. මොකක් හරි ඒ chemical process එක incorrectly operate වුණොත් එයා warning signal එකක් දෙනවා. මොකක් හරි nuclear plant එකක ඒ nuclear reaction එක හදන්න use කරන elements හරියට mix වුනේ නැත්නම් එහෙම මොකක් හරි explosion එකක් වෙන්න පුළුවන්. ඒවා හරි combinations වලට මේව කරන් mix කරන්න ඕන. ඒ වගේ දැන් මේ ලෝකයේ එක explosions වෙලා තියෙනවා. රෂියා වල චර්නොබිල් කියලා disaster එකක් වුණා. ඒත් මේ වගේ මේ එකක් ඒක නම් chemicals එළියට ගිහිල්ලා ඒ පැත්තම අදත් අහලා තියෙන්නේ radiations high radiation zone එකක් විදිහට ඒක නම් කරලා ඒ වගේ chemicals use කරලා ඔය වගේ nuclear plants වල මේ වගේ system එකක් apply කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තියෙනවා inputs තුනක්. එකෙන් කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. C එක C කියලා කියන්නේ chemical rate එක. මොනවා හරි chemical එකක් chemical rate එක මේ C එක කියලා කියන්නේ chemical rate එක. ඒ chemical rate එක 20 නම් 20 වලට සමාන නම් එතකොට එන binary value එක එකයි. මේ chemical process එක මොකක්ද කියලා අපිට අදාළ නැහැ. මේ alarm එක trigger වෙන්න ඕන situation තමයි අපිට identify කරගන්න ඕන. මොකක් හරි ඒ chemical rate එක 20ට වඩා අඩුයි නම් chemical rate එක 20ට වඩා අඩුයි නම් 0 කියලා ගන්නලු. chemical rate එක 20 නම් 20 නම් එහෙනම් 1 කියලා ගන්නවා. less than 20 less than 20 නම් 1යි කියලා ගන්නවා. ඊළඟට temperature එක. මේක ඇතුලේ temperature එක control කරන්න ඕන ඇති මොකක් හරි reason එකක් හින්දා. temperature එක 91 නම් 91 වලට equal නම් 1යි. 91 වලට වඩා වැඩි නම් 0 කියලා මේ assume කරන්නලු. ඊළඟ concentration එක ඒ chemical එකේ මොකක් හරි concentration value එක ඒ කියන්නේ වැඩියෙන් mix වුණාද අඩුවෙන් mix වුණාද ඒක මෙන්න මේ 5m වලට වඩා වැඩි නම් 1 කියලා consider කරන්නලු. ඒක 5m වලට equal නම් 0 කියලා consider කරන්න. එතකොට ඒගොල්ලෝ මේ chemical rate එකට C කියලා ගන්න තියෙනවා. temperature එකට T කියලා ගන්න තියෙනවා. concentration value එකට x කියලා අරගෙන තියෙනවා.
දැන් ඔයගොල්ලන්ට මේක මේ කෙමිකල් ප්‍රොසෙස් එක ගැන හිතන්න දෙයක් නැහැ. මේක මොකක්ද? මේක මොන වගේ කෙමිකල් එකක්ද? මේක මොන වගේ එකකට අදාළද කියන්නේ අපිට අදාළ නැහැ. හරි. දැන් ඒගොල්ලෝ මේ වගේ කන්ඩිෂන්ස් ටිකක් දීලා තියෙනවා. හරි. warning signal එක 1. ඒ කියන්නේ මේ warning signal එක වුණොත් එක වෙන්න නම් ඒ කියන්නේ alarm එක trigger වෙන්න නම් මෙන්න මේ conditions ටික මෙන්න මේ දේවල් වුණොත් තමයි alarm එක වදින්නේ. chemical rate එක less than 20. chemical rate එක either chemical rate less than 20 or conditions ගොඩක් තියෙනවා. මේක හරි. මෙහෙම වුණොත් හරි. මේ මේ රතු පාට දාලා තියෙන්නේ and හරිම important. හරිද? and මෙහෙම වුණොත් හරි. chemical rate එක. ඒ කියන්නේ C less than 20 වුණොත් හරි. temperature එක 91 greater than 91. temperature එක 91 වලට වඩා වැඩි වුණොත් ඒ විතරක් නෙමෙයි temperature එක විතරක් 91 වලට වඩා වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ එකම and සහ දෙකම වෙන්න ඕනේ. concentration එක 5m වලට වඩා වැඩි වුණොත් මේ දෙකම බලන්න ඕනේ. මේ එකක් විතරක් බලහරිය නැහැ. concentration එක විතරක් 5m වලට වඩා වැඩි වුණොත් ප්‍රශ්නයක් නැහැ. temperature එක විතරක් 91 celsius වලට වඩා වැඩි වුණාට ප්‍රශ්න නැහැ. හැබැයි මේ දෙකම එකපාර වුණොත් එන්න එක risky situation එකක් විදිහට identify වෙන්න ඕනේ. හරි. මේ සිටුේෂන් එක හරි. මේ සිටුේෂන් එක හරි. මේ සිටුේෂන් එක හරි. කෙමිකල් රේට් එක 20 වලට ඉක්වල් වුණා. එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකත් එක්කම and මෙහෙම වුණොත් ටෙම්පරේචර් එක 91 වලට වඩා වැඩි වුණොත් ටෙම්පරේචර් එක විතරක් 91 වලට වඩා වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දෙකම එකපාර වුණොත් chemical rate equals 20 and temperature greater than 91 දෙකම එකපාර වුණොත් එහෙනම් alarm එක trigger වෙන්න ඕන. එතකොට මේ situation තුනෙන් මොකක් හරි වුණොත් වෙන්නත් ඕනේ මේ situation තුනම ආවත් ඒත් alarm එක trigger වෙන්න ඕන. හරි. ඒකින්ද මේ දීලා තියෙන conditions අනිවාර්යෙන් හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේක කරන්න එන්නේ. මම මේ පාර දුන්න grade 12 වලට මේ conditions ගොඩාක් තියෙන එකක්. කල්ලා තිබ්බ කට්ටිය කෙනෙක් දෙන්නෙක් කරා. හරි. දැන් අපි truth table එක ගන්න inputs තුනක් තියෙන chemical rate එක, temperature එක, concentration එක. හරි. එතකොට input තුනක් තියෙද්දි combinations 8යි. දැන් අපි එක එක අරගෙන බලනවා. දැන් එක එක අරගෙන හිමීට බලන්න මේකේ conditions ගොඩක් තියෙනවා. හරි. මේකේ කියලා තියෙනවා chemical rate එක less than 20 නම් alarm එක trigger වෙන්න කියලා. A warning signal will be generated if මේ තුනෙන් එකක් වුණත් හරි. මෙතන බලන්නේ තනියෙන්ම chemical rate එක විතරයි. chemical rate එක 20ට වඩා අඩුයි කියන්නේ ඒගොල්ලෝ boolean value එක කීයද දීලා තියෙන්නේ. chemical rate එක 20ට වඩා අඩු නම් boolean value එක 0යි. ඒ කියන්නේ C0 වෙන හැම situation එකකදීම alarm එක trigger වෙන්න ඕන. alarm එක trigger වෙන්න ඕන. ඇයි ඒක තනියමනේ තියෙන තව එකක් එක්ක බලලා නැහැ. ඒ කියන්නේ chemical rate එක less than 20 විතරයි බලලා තියෙන්නේ. එහෙමනම් alarm එක trigger වෙන්න ඕන. එහෙනම් ඊට පස්සේ එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ හතරම දාගත්තා. ඊළඟ එක ඊළඟට මෙන්න මේ සිටුේෂන් එක chemical rate එක එකයි. ඒ කියන්නේ 20යි. ඒ එක කියන්නේ chemical rate එක equals 20. මෙතන කියලා තියෙනවා chemical rate එක එකයි කියන්නේ chemical rate equals 20 කියලා.
එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට එලාම් එක ට්‍රිගර් වෙන්න ඕනේ. කෙමිකල් රේට් එක less than 20 වුණොත් තමයි මේක ට්‍රිගර් වෙන්න ඕනේ. ටෙම්පරේචර් එක 0 කියන්නේ මොකද්ද? අපි බලනවා අර ටේබල් එකකින් ටෙම්පරේචර් එක 0 කියන්නේ මොකද්ද කියලා. ඔව් ටෙම්පරේචර් එක 0 කියන්නේ greater than 91. ටෙම්පරේචර් එක 91ට වඩා වැඩි. එහෙනම් පොඩි ඉෂුව එකක් තියෙනවා. තනියම 91ට වඩා වැඩි නම් ප්‍රශ්නයක් නැහැ. ටෙම්පරේචර් එක 91ට වැඩි නම් ඔන්න මේ දෙකක් බලන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ concentration එක 5ට වඩා වැඩිද කියලා. x කියන්නේ concentration. එතකොට අපි බලන concentration එක 5ට වඩා වැඩි නම් මොකද්ද? 5ට වඩා වැඩි නම් 1යි. 5යි නම් 0යි. මෙතන තියෙන්නේ 1යි කියලානේ. sorry. මෙතන තියෙන්නේ 0යි කියන්නේ. මෙතන තියෙන්නේ 0යි කියලා. එහෙනම් concentration එක equals 5. 5ට සමානයි. එතකොට ට්‍රිගර් වෙන්න ඕනේ කියලා තියෙන්නේ මේ concentration එක 5ට වඩා වැඩි නම්. ටෙම්පරේචර් එක 91ට වඩා වැඩි වෙලා මේකත් 5ට වඩා වැඩි නම්. හැබැයි concentration එක වැඩි නැහැ. ඊළඟට අපි බලනවා chemical rate එක 20 මේක බලනවා. දැන් මේක ප්‍රශ්නයක් නැහැ. chemical rate එක 20ද කියලා බලන්න. chemical rate එක 20 වෙලා temperature එක 91ට වඩා වැඩි වෙන්න බෑලු. chemical rate එක 20 නම් අපි boolean value එක බලනවා. chemical rate එක 20 කියන්නේ boolean value එක 1යි. chemical rate එක 20 කියන්නේ boolean value එක 1. ඒ කියන්නේ C 1 වෙලා temperature එක 0 වෙන්න බෑ. temperature එක 0 කියන්නේ 91 වලට වඩා වැඩි. එහෙනම් alarm එක trigger වෙන්න ඕන. හරි. මේවා හරියම carefully බලන්න ඕනේ. නැතු මේ උඩින් පල්ලෙන් බැලුවොත් එහෙම මේවා වරදිනවා. ඊළඟට chemical rate එක equal 20 temperature එක 0 කියන්නේ 91 වලට වඩා වැඩි. 91 වලට වඩා වැඩි ඒකම concentration එකත් 1යි. concentration එක 1යි කියන්නේ කීයද? concentration එක 1යි කියන්නේ 5ට වඩා වැඩි. 5ට වඩා වැඩි වුණොත් risky situation එකක්ද? ඔව්. temperature එක ඔව් මේ තින් 5ට වඩා වැඩි වෙනවා. temperature එකත් වැඩි. දැන් තුනම මේ risky situation එකේ තියෙන්නේ. temperature එකත් එක්ක chemical rate එකත් 20. temperature එක 91ට වඩා වැඩි වෙලා chemical rate එකත් 20 වෙලා ඒකම concentration එකත් 5ට වඩා වැඩි වෙලා මේ තුනම දැන් risky situation එක. එහෙනම් alarm එක trigger වෙන්න ඕන. ඊළඟට මෙතන ඊළඟ සිටුේෂන් එකේදී chemical rate එක 20 හැබැයි temperature එක 91ට වඩා වැඩි නැහැ. ඒ කියන්නේ temperature එක තියෙන්නේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ 1යි කියන්නේ temperature 1යි කියන්නේ 91ට වඩා වැඩි නැහැ. temperature එක 91යි නම් risky situation එකක් විදිහට ඒගොල්ලෝ specify කරලා නැහැ. එහෙනම් මේ දෙකේදී alarm එක පත්තු වෙන්නේ මේ දෙක මොනවා වුණත්. මේක 1යි නම් මේක 0 නම් chemical rate එක 0 නම් කොහොමත් alarm එක පත්තු වෙනවා. මෙතන 1යි කියන්නේ මේක 1යි නම් මේක temperature එක 91ට වඩා වැඩි වෙනොත් තමයි risky වෙන්නේ. temperature එක 91යි කියන්නේ risky නෑ. temperature එක 91ට වඩා වැඩි වෙන්නේ නැතුව temperature එක 91ට වඩා වැඩි වෙන්නේ නැතුව මේක මොනවා වුණත් ප්‍රශ්නයක් නෑ. concentration එක. ඒකට මේකට පත්තු වෙන්නේ නෑ alarm. ඒතකොට alarm එක trigger වෙනවා මෙන්න මේ combination 8න් 6කටම alarm එක trigger වෙනවා last two combinations වලට නැතුව.
ඒකට මම මේ සිම්ප්ලිෆයි කරලා නැහැ. ඒක මම ඔයගලන්ට දෙනවා සිම්ප්ලිෆයි කරන්න. මම තව එකක් එක්ස්ප්ලেইন කරලා නවතන. ඒ වගේ එකක තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතන්න. ඊළඟට ආයි මම මේ කා බෙල්ට් මේ කා මේ වලට හදලා තියෙන මේ සර්කිට් එකක් තියෙනවා. තව එකක් ඒකට යනවා. Car seat belt. Car seat belt interlock requires that the car should only start if the driver's seat belt is fastened and either the front passenger seat is unoccupied or the may or අන්න ඒවා highlight කරගන්න. ගොඩක් important. Oh and and paper එකේ කියවද්දී and ඒවා highlight කරගන්න. Or the front passenger seat occupied and passenger seat belt is fastened. මෙන්න මේ වගේ එකක්. දැන් කොහොමත් මේ ඔය වාහනවල අර නැග්ග ගමන් සීට් බෙල්ට් එක දානකම් එලාම් එකක් වදිනවනේ. ඔන්න ඕක ගැන තමයි කියලා තියෙන්නේ. දැන් නම් හැම එකම සීට් බෙල්ට් එක දාගන්නවා නම් ඒක වදිනවා. මේ දැන් මේකේ බලන්නේ පැසෙන්ජර් සීට් එක විතරයි. ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නවා නම් ඩ්‍රයිවර් සීට් බෙල්ට් එක දාගෙන නම් විතරයි කාර් එක ඔන් වෙන්නේ. හරිද? ඩ්‍රයිවර් විතර වෙන කවුරුත් නැහැ ඩ්‍රයිවර් විතරයි ඉන්නේ. ඊළඟට පැසෙන්ජර් ඉන්නවද? ඩ්‍රයිවර්ත් එක්ක පැසෙන්ජර් ඉන්නවද සීට් එකේ? පැසෙන්ජර් සීට් එකේ. ඔව්. එහෙනම් එයා දාගෙන නැද්ද? එහෙනම් ඒ කාර් එක ඔන් වෙන්නේ නැහැ. මේකේ එලාම් එකක් පත්තු වෙනවනේ කාර් එක ඔන් වෙන්නේ නැහැ. සීට් බෙල්ට් දාන්න නැත්නම් කාර් එක ඔන් වෙන්නේ නැහැ. කාර් එක ඔන් වෙන හැම එකම සීට් බෙල්ට් දානවා. මේ දෙන්නම පැසෙන්ජර් සීට් එක ඉන්න කෙනා සීට් බෙල්ට් දාලා ඩ්‍රයිවර් සීට් බෙල්ට් දැම්මම තමයි කාර් එක ඔන් වෙන්නේ. හරි. ඕකට දැන් අඳින්න කියලා තියෙනවා ඩිසයින් ට්‍රුත් ටේබල් එක හදලා සර්කිට් එක ඩිසයින් කරන්න කියලා තියෙනවා. හරි. දැන් මේක සිටුේෂන්ස් තුනක් තියෙනවා. මේකේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඒ සිටුේෂන්ස් මොනවාද කියලා. A checks driver seat belt is fastened. driver seat belt එක දාගෙනද කියලා බලනවා. B checks front passenger seat is occupied or not. ඒකෙදි බලන්නේ B කියන එකේදී බලන්නේ මේ passenger seat එකේ කවුරු හරි ඉන්නවද නැද්ද. C එකෙන් බලන්නේ checks front passenger seat belt is fastened. මේ passenger seat belt එක දාගෙන නැද්ද. X ignition on car start. X කියන්නේ output එක car එක start වෙනවද නැද්ද කියන එක තමයි මෙතනින් බලන්නේ. හරි. මෙතන boolean values ටික දෙන්න ඕනේ හරිනම්. මේ බෙල්ට් එක දාගෙන කියන්නේ අපි හිතමු බෙල්ට් එක එයා දාගෙන කියන්නේ එකයි දාගෙන නැහැ කියන්නේ බෙල්ට් එක දාගෙන නැහැ කියන්නේ බිඳුව. මම එක මෙතන දාන්නම් හදලා. හරි බෙල්ට් එක දාගෙන නැහැ. ඒ කියන්නේ ඩ්‍රයිවර් සීට් බෙල්ට් එක දාගෙන නැහැ. එහෙනම් වැඩක් නැහැ මේක කායක ස්ටාර්ට් වෙන්නේ මේ හතරෙම මේ ඉන්නේ ඒ කියන්නේ ඩ්‍රයිවර්. මෑන් සීට් බෙල්ට් එක දාගෙන නැහැ කියන්නේ. පැසෙන්ජර් සීට් බෙල්ට් එක පැසෙන්ජර් කෙනෙක් හිටියත් නැතත් ඉඳලා එයා සීට් බෙල්ට් එක දාගත්තත් කායක ඔන් වෙන්නේ නැහැ. 0 0 0 0. හරි. මෙතනින් බලනවා. හරි මේ හතරෙම මේ කම්බිනේෂන්ස් හතරෙම ඩ්‍රයිවර් සීට් බෙල්ට් එක දාගෙන එයාකට බලනවා checks front passenger seat occupied. B එකෙන් බලන්නේ passenger කෙනෙක් ඉන්නවද? හරි.
පැසෙන්ජර් කෙනෙක් නැහැ. මේ B1 බිඳුවයි කියන්නේ පැසෙන්ජර් කෙනෙක් නැහැ. එහෙනම් අපිට මෙතන පැසෙන්ජර් කෙනෙක් නැහැ. මෙතන මේකෙදි හැබැයි ඩ්‍රයිවර් සීට් බෙල්ට් එක දාගෙන. එහෙනම් කාර් එක ස්ටාර්ට් වෙන්න ඕන. ඊළඟට මෙතන පැසෙන්ජර් කෙනෙක් නැහැ. ඒත් කාර් එක ස්ටාර්ට් වෙන්න ඕන. මෙතන මේ බලන්නේ මේ C එකෙන් පැසෙන්ජර් කෙනෙක් නැහැ. මෙතන එකයි කියලා තියෙන්නේ බෙල්ට් සීට් බෙල්ට් එක දාලා. ඒ කියන්නේ සීට් බෙල්ට් එක මොකක් හරි වෙලා කනෙක්ට් වෙලා. ඒ මොකක් හරි වෙලා දාලා සීට් බෙල්ට් එක දාලා තියෙනත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ පැසෙන්ජර් කෙනෙක් නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙතනින් බලන්නේ ඩ්‍රයිවර් ඉන්නවා. ඩ්‍රයිවර් සීට් බෙල්ට් එක දාලා පැසෙන්ජර් කෙනෙක් ඉන්නවා. B එකෙන් බලන්නේ B1යි කියන්නේ පැසෙන්ජර් කෙනෙක් ඉන්නවා. හැබැයි මිනිහා සීට් බෙල්ට් එක දාලා නැහැ. මෙතනින් බලන්නේ C එකෙන් බලන්නේ පැසෙන්ජර් සීට් බෙල්ට් එක දාලාද කියලා. මිනිහා දාලා නැහැ සීට් බෙල්ට් එක. එහෙනම් මේ කාර් එක ඔන් වෙන්නේ නැහැ. ඊට ලාස්ට් එකෙන් බලනවා. ඩ්‍රයිවර් සීට් බෙල්ට් එක දාලා පැසෙන්ජර් කෙනෙක් ඉන්නවද B එකෙන්? ඔව්. මිනිහා සීට් බෙල්ට් එක දාලාද? ඔව්. එහෙනම් කාර් එක ඔන් වෙන්න ඕන. කම්බිනේෂන්ස් 8න් 3කදී විතරයි කාර් එක ඔන් වෙන්නේ. ඒකට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකේ SOP එක ලියලා ඒක සිම්ප්ලිෆයි කරලා සිම්ප්ලිෆයි කරන හැටි මෙතන දාලා තියෙනවා. එතකොට අපිට මේක සිම්ප්ලිෆයි කරාම වෙනවා මෙන්න මේ වගේ එකක්. මම මේ සිම්ප්ලිෆිකේෂන් ස්ටෙප් හැම එකම එක්ස්ප්ලেইন කරන්න යන්නේ. ඒකට මෙතන දීලා තියෙන යුනිවර්සල් ගේට්ස් වලින් අඳින්න. යුනිවර්සල් OR ගේට් NOR ගේට් එකෙන් අඳින්න කියලා තියෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ මේ මම මේක දෙන ඔයගොල්ලෝ අඳින්න බේසික් ගේට්ස් වලින් දැනට යුනිවර්සල් ගේට්ස් තාම කියලා දෙලා නැතිලා. හරි මම මේක හෙට දවසේ ඇතුළත දානවා. තව සිටුේෂන්ස් ගොඩක් දානවා, ක්වෙස්චන්ස් ගොඩක් දානවා අඳින්න. මේවා දැම්මම කරන්න. මේවා කරන්නේ නැතු ඊළඟ ඒවට ගිහිල්ලා වැඩක් නැහැ. ඒකින්ද මේ දෙන ඇක්ටිවිටීස් ගොඩ ගහ ගන්න නැතුව කරන්න.